අයිබෝන්. අද අපි මේ වීඩියෝ පාඩම් මාලාවේදී මුණ ගැහෙන්නේ 2022 දරුවෝ දෙවෙනි දවසට. පළවෙනි දවසේදී අපි ළමයින්ට මතකයි යාන්ත්‍ර විද්‍යාවේ වැඩ පටන් ගත්තා. දෙවෙනි ඒකකයේ අලුත් ඒකකයක්. යාන්ත්‍ර විද්‍යාවේ මුලින්ම අපිට මුණ ගැහුණේ චලිතය කියන කොටස. ඒ චලිතය කියන කොටසේ යම් සිද්ධාන්ත ප්‍රමාණයක් සාකච්ඡා කළා. ගැටලු විසඳීම අපි පටන් ගත්තා. ළමයි දන්නවා මගේ කොළඹ සහ ගම්පහ පන්ති වලට සම්බන්ධ වෙලා හිටපු දරුවෝ දන්නවා. සාමාන්‍යයෙන් මම ගෙදර වැඩ දුන්නාට පස්සේ ඊළඟ සතියේ පන්තිය පටන් ගන්නේ ඒ කලින් සතියේ දීපු ගෙදර වැඩ ගණන් වල බැරි ගණන් සාකච්ඡා කරලා. ඒ නිසා අපි සාමාන්‍ය පන්තියේ විදිහටම තමයි මේ වීඩියෝ පාඩම් මාලාවෙදිත් වැඩ කරගෙන යන්නේ. ඒ නිසා අද මම මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට ගිය සතියේ දීපු ගෙදර වැඩ ගණන් වල ඒ අභ්‍යාස ගණන් වල සියලුම ගණන් ටික සාකච්ඡා කරලා ඉන්න එක. ඊට පස්සේ අපි සාමාන්‍ය පන්තියේ වැඩවලට සම්බන්ධ වෙමු. කොහොමද දැන් මේ වෙනකොට එක දවසක හුරුවක් මේ වීඩියෝ පාඩම් මාලාව සම්බන්ධයෙන් ළමයින්ට තියෙනවා. ඇතනම් පළවෙනි දවසේ වැඩ කරගෙන යනකොට සමහර දරුවන්ට තේරෙන්නේ නැති ඒ දවසට අදාළ නිබන්ධනයේ මුද්‍රිත සටහනක්. ඔයගලන්ට සාමාන්‍ය පන්තිවලදී අපි ටියුට් එක දුන්න. ඒ වගේ මුද්‍රිත සටහනක් ඔයගල ගාව තියෙනවා නම් මේ වැඩේ කරගෙන යන්න ඇත්තටම ලේසි. එහෙම නැත්නම් දැන් මම ගානක් එහෙම හදන්න කිව්වහම ගානක් බලන්න කිව්වහම එතකොට වීඩියෝ එක නතර කරලා ආපහු PDF එකට ගිහිල්ලා නේද? ඒක බලලා ආපහු ඇවිල්ලා එතකොට නැවත නැවත එතෙන්ට යන එක ප්‍රායෝගිකව ටිකක් අපහසුයි. ඒක නිසා මේ වැඩේ වඩා හොඳින් වඩා ඵලදායීව කරන්න නම් හැම දරුවෙක්ම උපරිම උත්සාහ කරන්න අදාළ නිබන්ධනය. මොකද මම දවස් දෙකකට කලින් ඔයගලන්ගේ සාමාන්‍ය පන්ති දවසට දවස් දෙකකට කලින් නිබන්ධනය අප්ලෝඩ් කරලා තියෙනවා. ඒතර ඔයගලන්ට පුළුවන්කම තියෙනවා දැන් ගෙදර මුද්‍රිත පිටපතක් ගන්න printers නැති ඒ පහසුකම් නැති දරුවෝ ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් සාමාන්‍ය කමියුනිකේෂන් එකකට ගිහිල්ලා වුණත් මේකේ print out එකක් ගන්න. ඒක නිසා වැඩ ප්‍රමාණය නැත්නම් ඒ කාර්යය ළමයි අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද මේක හරියට ගුණාත්මකව මේ පාඩම් මාලාව කරගෙන යන්න නම් ඕගොල්ලෝ අතේ ටියුට් එක මුද්‍රිත පිටපතක් විදිහට තියෙන එක තමයි වඩාම සුදුසු. ඒක සමම් බලාපොරොත්තු වෙනවා හැම දරුවෙක්ම මේ ගැන විශේෂ අවධානයක් යොමු කරයි කියලා. එහෙම කළොත් අපිට අර සාමාන්‍ය පන්ති කාමරයේදී වැඩ කරගෙන ගිය විදිහටම වඩා හොඳින් ඵලදායී විදිහට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙනම් අද අපි මුලින්ම පටන් ගමු ගිය සතියේ ගෙදර වැඩ ගණන් වල ඒ දීපු ගණන් ටික සාකච්ඡා කරලා. ඒතර ගිය සතියේ ටියුට් එක හැමෝම ඕපන් කරගන්න මුද්‍රිත සටහන් තියෙන ළමයි ගිය සතියේ ටියුට් එක බලන්නට ගන්න. හරි. එතකොට අපි ගිය සතියේට අදාළව ළමයින්ට සපයලා තීච්ච නිබන්ධනයේ අභ්‍යාසවල ගැටලු 13ක් තිබුණා. ඒකෙන් ඇත්තටම සැලකිය යුතු ප්‍රමාණයක් අපි පන්තියේ සාකච්ඡා කළා. මුලින්ම අපිට කතා කරන්න තියෙන ගෙදර වැඩ ගණන් වල තුන්වෙනි ගැටලුව. බලන්න තුන්වෙනි ගැටලුව. ඒකේ කියනවා මෙන්න මෙහෙම. දුම්රියක් A සිට B දක්වා 10ක නියත වේගයකින් ගමන් කර B සිට A දක්වා 20ක නියත වේගයකින් පැමිණි. සම්පූර්ණ චලිතය තුළ දුම්රියේ මධ්‍යක වේගය සොයන්න. සරල ගැටලුවක්. මේ ආකාරයේ ගැටලුව අපි ගිය සතියේ කතා කළා. මේ තියෙන A කියන ස්ථානයේ මේකෙන් තියෙන B කියන ස්ථානයේ කියලා හිතන්න. මේ A සහ B අතර පරතරය මම D කියලා ගන්නම්. දැන් මුලින්ම මෙයා A සිට B දක්වා යනවා 10ක වේගයෙන්. ඊට පස්සේ B සිට A දක්වා යනවා 20ක වේගයෙන්. අහලා තියෙන්නේ මේ සම්පූර්ණ ගමන තුලදී යාගේ මධ්‍යක වේගය මොකක්ද? සම්පූර්ණ ගමන තුල මධ්‍යක වේගය මොකක්ද? ළමයි දන්නවා දැන් සම්පූර්ණ ගමන තුල මධ්‍යක ප්‍රවේගය හොයන්න කිව්වනම්. ඇතර මේ මධ්‍යක වේගය, මධ්‍යක ප්‍රවේගය, මධ්‍යක ත්වරණය කියන සංකල්ප අපි ගිය සතියේ ඉගෙන ගත්තා. පොඩ්ඩක් මතක කරගන්න. මොකද්ද මධ්‍යක වේගය කියලා කියන්නේ? කිසියම් දුර ප්‍රමාණයක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම අපි කියනවා මේ කාලය තුල තියෙන මධ්‍යක වේගය අපිට ලැබෙනවානේ. වේගයත් අපි වෙනවා v කියලාම දාම මධ්‍යක වේගය ලැබෙනවා. ඊළඟ ළමයින්ට මතක ඇති මධ්‍යක වේගයෙන් පස්සේ අපි මොහොතක වේගය කියන සංකල්පය ඉගෙන ගත්තා. මොකද මොහොතක වේගය ලබා ගැනීම සඳහා කළ යුත්තේ මෙන්න මේ ඩෙල්ටා t කියන කාලය මම කිව්වා බෙහෙවින් කුඩා කළ යුතුයි, බිඳුවට ආසන්න කළ යුතුයි. ඒතර මේ ගණිතමය සංකල්පය පදනම් කරගෙන ඔයගලන්ට උසස් පෙළදී භෞතික විද්‍යාව යටතේ ගණන් හදන්න මොකුත් නැහැ. නමුත් අර මොහොතක වේගය කියන සංකල්පය ඔයගොල්ලෝ දැනන් තියෙන්න ඕනේ. මොකද්ද මොහොතක වේගය කියන්නේ? එතකොට මේ කොන්දේසිය පනවල නැත්තම් මේ අනුපාතය මගින් අපිට ලැබෙන්නේ ඒ ඩෙල්ටා t කියන කාලය තුල තියෙන මධ්‍යක වේගය. මේක මේ ඩෙල්ටා t කියන කාලය බෙහෙවින් කුඩා කරපුවාම කිසියම් මොහොතක වේගය අපිට මේ හරහා ලබා ගන්න පුළුවන්. ඊළඟට කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම ඒ කාල සීමාව තුල තියෙන මධ්‍යක ප්‍රවේගය ලැබෙන බව අපි ඉගෙන ගත්තා. ඒකෙත්
මේ ඩෙල්ටා ටී කියනාගේ බෙහෙවින් කුඩා කිරීමෙන් යම්කිසි මොහොතක ප්‍රවේගය මේ හරහා ලබාගත හැකි කියන සංකල්පය අපි ඉගෙන ගත්තා. මාධ්‍යක ත්වරණයත් එහෙමයි. කිසියම් ප්‍රවේග වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම ඒ කාල සීමාව තුළ තියෙන මාධ්‍යක ත්වරණය අපිට ලැබෙනවා කියලා ඉගෙන ගත්තා අපි. කිසියම් මොහොතක ත්වරණය හොයන්න අවශ්‍ය නම් මේකේ ඩෙල්ටා ටී බිඳුවට ආසන්න කිරීම කළ යුතුයි. ඉතින් මේ සංකල්ප ටික අපි ගිය සතියේ සාකච්ඡා කළා. එතකොට දැන් බලන්න මේ ගැටලුවේදී ළමයින්ගෙන් අහලා තියෙන්නේ මේ සම්පූර්ණ ගමන තුළ මධ්‍යක වේගයනේ. ඔයාලා දන්නවා මධ්‍යක ප්‍රවේගය හොයන්න කිව්වනම් මේකේ උත්තරේ බිඳුවයි. ඇයි? මෙයා පටන් ගන්න තැනටම ආවහම අපි දන්නවා විස්ථාපනයේ බිඳුවයි. නැත්නම් විස්ථාපනයේ සිද්ධ වෙච්ච වෙනස බිඳුවයි. එතකොට මේ ඩෙල්ටා S කියනගේ බිඳුව වුණාම මධ්‍යක ප්‍රවේගය බිඳුව වෙනවා. හැබැයි දැන් මේක අහන්නේ මධ්‍යක ප්‍රවේගය නෙමෙයි. ළමයි දන්නවා මධ්‍යක වේගය. එතකොට මධ්‍යක වේගය ලබා ගන්න මුළු දුර ගත වෙච්ච මුළු කාලෙම මම බෙදිය යුතුයි. දැන් අපි ගිය සතියේ ගොඩක් ගණන් හදපු නිසා මම මේ ගෙදර වැඩ ගණන් ටිකක් කෙටියෙන් හදනවා. ඔයගලන්ට මේ විදිහට පියවර අඩු කරලා තේරුම් ගන්න පුළුවන් විය යුතුයි. අන්තික ළමයි දන්නවා ගෙදර වැඩ ගණන් සම්බන්ධයෙන් පන්තියේදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරපු ක්‍රමයම තමයි මේ වීඩියෝ පාඩම් මාලාව තුලත් සිද්ධ වෙන්නේ. ගෙදර වැඩ ගණන් වලදී විශේෂම ගණනක් අරුණාම පන්තියේදී මං කලේ මම හදන වෙලාවෙම ළමයින්ට ඒව සටහන් කරගන්න කියපු එක. ඒතර මෙතනදිත් ඔයගොල්ලෝ මේ වෙන ඊටාම සරල ගැටලු ගොඩක් ළමයි මම දන්නවා හදලා ඇති. එතකොට හදලා නැති දරුවෙක් ඉන්නවා නම් මම ගාන හදන වෙලාවෙම ගෙදර වැඩ ගාන හදන වෙලාවෙම මාත් එක්කම ඔයගොල්ලෝ වේගයෙන් සටහන් කර ගැනීම කළ යුතුයි. වෙනම ගෙදර වැඩ ගණන් වලට මං කාලය දෙන්නේ නැහැ. සුවිශේෂී ගැටලුවක් තිබුණොත් මං කියනවා ලියන්න එපා. දැන් අහගන්න මං වෙනම කාලය දෙනවා කියලා. ඒ ඇරෙන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ගෙදර වැඩ ගණන් වලදී මම හදනකොට ඒත් එක්කම ඔයගොල්ලොත් හදාගත යුතුයි. එතකොට මේකේ සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගය එකපාරම ලියමු. මොකද මුළු දුර මෙතන ඉඳන් මෙතෙන්ට d දුරක් ගියා. ඒ d දුරම අපහු ආවා. එහෙනම් මුළු දුර 2d නේ. මුළු කාලය. දැන් අපි ගිය සතියේ ගණන් වලදී දැක්කනේ මේ එකපාරට දැන් අපි කාලය ලියමු. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය කොහොමද හොයන්නේ? ළමයි දන්නවා මෙන්න මේ ටික එයා ගියේ 10ක වේගයෙන්. ඒතර වේගය කියන්නේ දුර බෙදීම කාලයනේ. වේගය කියන්නේ දුර බෙදීම කාලය. දැන් ඔය වගේ තැනකදී දැන් වේගය සමානයි දුර බෙදීම කාලය නම් ඒකෙන් එකපාර කාලය උක්ත කරගන්න දරුවෙකුට පුළුවන් විය යුතුයි. වේගය සමානයි දුර බෙදීම කාලය. ඒතර කාලය කියන්නේ මොකක්ද? දුර බෙදීම වේගය. දැන් සමහර ළමයි මේ වගේ දේවල් අර මනෝමෙන් කරන්න හුරු වෙලා නැහැ. මේකත් වෙනම තැනක ලියලා තමයි කාලය උක්ත කරගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් උසස් පෙළ පන්තියේදී එහෙම බෑ. මේ වගේ සරල ප්‍රතිඵලයකින් අවශ්‍ය පදයක් උක්ත කරගන්න ඕගලන්ට මනෝමෙන් උක්ත කරගන්න පුළුවන් විය යුතුයි. ඒතර වේගය කියන්නේ දුර බෙදීම කාලය නම් කාලය කියන්නේ දුර බෙදීම වේගය. ඒවර පාවිච්චි කරන්නේ මනෝමයෙන් මේවා කරන දේවල් කරන විදි පාවිච්චි කරන්නේ. පාවිච්චි කරනකොට තමයි ඔයගලගේ මනස ඒව නැවත නැවත වේගෙන් කරන්න හැඩ ගැහෙන්නේ. එතකොට දැන් මේ සම්පූර්ණ ගමනේ දුර 2යිD සම්පූර්ණ ගමනට ගත වෙච්ච කාලයෙන් මම බෙදන්න ඕනේ. සම්පූර්ණ ගමනේ කාලය ඕන මම ලියනවා. මේ කොටසේ කාලයයි ආපහු මේ ටික එන්න ගතවන කාලයයි කියන දෙකේ එකතු වෙයි. දැන් බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට යන ගතවන කාලය කොහොමද ලියන්නේ? කාලය කියන්නේ දුර බෙදීම වේගනේ. මොකද එයා ගිය දුර d. කොච්චර වේගෙන්ද ගියේ? 10ක වේගෙන්. ඔන්න මෙතන ඉඳන් මෙතෙන්ට යන ගත වෙච්ච කාලය මම ලිව්වා. ඒකට එකතු කරන්න ඕනි ආයි මෙතන ඉඳන් මෙතෙන්ට එන ගතවන කාලය. එයි මට සම්පූර්ණ ගමනේ කාලය එපෑනේ. මෙතන ඉඳන් මෙතෙන්ට ගිය කාලය මේ තියෙන්නේ. ආපහු මෙතන ඉඳන් මෙතෙන්ට එන ගතවන කාලය මම ලියන්න ඕනි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ යා කොච්චර වේගෙන්ද? 20ක වේගෙන්. කොච්චර දුරක් යනවද? d දුරක්. කොහොමද කාලය ගන්නෙ? දුර වේගෙන් බෙදලා. එහෙනම් දුර d වේගය 20යි. ඊළඟට වෙනවා d අකුර කැපිලා යනවා. මේවත් මේ සුළු කිරීම හිතෙන් කරන්න ඕනේ. d අකුර කැපිලා යනවා කියලා එහෙම පෙන්වන්න දෙයක් නෑ. මෙතන 10න් එකයි මෙතන 20න් එකයි. 10න් එකයි කියන්නේ 20න් දෙකයි. 20න් දෙකයි 20න් එකයි 20න් තුනයි. එතකොට යට තියෙන 20 උඩට ගියාම 40යි. මේකත් එක වැඩි වුණා 40 බෙදීම 3යිනේ. මෙන්න පිළිතුර 40 බෙදීම 3යි. හරි. ඊළඟට 6 වෙනි ගැටලුව බලන්න. 6 වෙනි ගැටලුව වස්තුවක් සරල රේඛාවක එක් දිශාවකට චලනය වේ. මුළු විස්ථාපනයෙන් පළමු තුනෙන් එක v1 ප්‍රවේගයෙන්ද ඉතිරි තුනෙන් එක v2 ප්‍රවේගයෙන්ද අවසාන තුනෙන් එක v3 ප්‍රවේගයෙන්ද වස්තුව ගමන් කළේ නම් සම්පූර්ණ ගමන තුළෙහි මධ්‍යක වේගය සොයන්න. මධ්‍යක ප්‍රවේගය සොයන්න. දැන් මේ ගැටලුවේදී කියවෙනවා වස්තුවක් සරල රේඛාවක එක් දිශාවකට චලනය වේ. මෙන්න මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. දැන් වස්තුවක් සරල රේඛාවක හැරෙන්නේ නැතුව
එකම දිශාවකට චලනය වෙනවා නම් ළමයි තේරුම් ගන්න මේ දුර සහ විස්ථාපනය කියන රාශීන් දෙක සමාන වෙනවනේ. දැන් හැමතිස්සෙම ඔයගොල්ලෝ දන්නවා දුර සහ විස්ථාපනය සමාන වෙන්නේ නැහැ. දැන් අපි තුන් මේ වගේ ලක්ෂ දෙකක් කියලානේ. ඒතර දුර කියන්නේ ඒ ලක්ෂ අතර ගමන් කරන කෙනෙක් පහු කරගෙන යන ගමන් පතේ දිග කියන එක අපි ඉගෙන ගත්තනේ. විස්ථාපනය කියන්නේ t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි ඩෙල්ටා t දක්වා නැත්නම් කාලය මෙනීම අවසන් වෙච්ච ස්ථානය දක්වා තියෙන මේ සරල රේඛීය දිග සහ එහි දිශාව. ඒක දෛශික. විස්ථාපනයේ දෛශිකයක්. ඔය අපි ගිය සතියේ කතා කළා. එතකොට ළමයි දන්නවා හැමතිස්සෙම දුර සහ විස්ථාපනය කියන දෙක සමාන වෙන්නේ. හැබැයි දුර සහ විස්ථාපනය කියන දෙක සමාන වෙනවා කෙනෙක් මොන වගේ පතයක ගියොත්ද කියලා හිතන්න. දැන් ගොඩක් ළමයින්ට එකපාරට හිතෙනවා දුර සහ විස්ථාපනය සමාන වෙනවා සරල රේඛාවක ගියොත්. මේක මදි. මේ බලන්න දැන් කෙනෙක් සරල රේඛාවක ගියත් ළමයි එයා ආපහු හැරිලා આવොත් නේ. දැන් මෙහෙම සරල රේඛාවක ගිහිල්ලා ඒ සරල රේඛාව ඔස්සේම මම මෙහෙන් අදින්නම්. මෙයා හැරිලා එනවා. ඒතර අපි මෙයා මීටර 10ක් ගිහිල්ලා මීටර 6ක් හැරිලා ආවා. ඒතර එයා ගිහිලා තියෙන මුළු දුර වෙන්නේ මීටර 16යි නේ. මීටර 10ක් ගිහිලා මීටර 6ක් හැරිලා આવොත් එයා ගිහිලා තියෙන මුළු දුර ප්‍රමාණය වෙන්නේ මීටර 16යි. හැබැයි ඔයගොල්ලෝ දන්නවා විස්ථාපනය ගන්නේ කාලය මැනීම ආරම්භ කරපු මොහොතේ ඉඳලා කාලය මැනීම අවසන් වෙච්ච මොහොත දක්වා තියෙන සරල රේඛීය දිගයි. ඒතර මේ ප්‍රමාණය වෙන්නේ එහෙමනම් මීටර 4යිනේ. විස්ථාපනය වෙන්නේ මීටර 4යි. ඒක නිසා කෙනෙක් සරල රේඛාවක චලනය වෙච්ච පමණින් ළමයි හිතන්න එපා දුර සහ විස්ථාපනය සමාන වෙනවා කියලා. ඒතර දුර සහ විස්ථාපනය සමාන වෙන්නේ කොහොම චලනය වුණොත්ද? සරල රේඛාවක යන්නත් ඕනි, අපව හැරෙන්නත් බෑ. දැන් මේ ගැටලුවේ සඳහන් වෙනවා මේ වස්තුවක් සරල රේඛාවක එකම දිශාවකට යනවා. ඒතර හැරිලාව කියන අදහස නැහැ. ඒක නිසා මේ ගැටලුවේදී ඔයගොල්ලෝ තේරුම් ගන්න දුර සහ විස්ථාපනය කියන දෙකම සමානයි. වේගය සහ ප්‍රවේගය කියන දෙකත් එතකොට මේ ගැටලුව තුලදී සමාන වෙනවා. මේ ගැටලුව තුලදී සමාන වෙනවා. ඒ අනුව බලන්න නැවත ගැටලුවේ කියනවා සරල රේඛාවක එකම දිශාවට චලනය වෙන වස්තුවක් මෙයා සම්පූර්ණ ගමනේ දුරින් පළවෙනි තුනෙන් එක අපි d කියලා ගමු. ඒ කියන්නේ මම සම්පූර්ණ ගමනේ දුර 3id කියලා හිතුවා. මෙයා පළවෙනි තුනෙන් එක යනවා v1 කියන වේගයෙන්, ඊළඟ කොටස යනවා v2 කියන වේගයෙන්, අවසාන කොටස යනවා v3 කියන වේගයෙන්. ළමයි දන්නවා සමාන දුර ප්‍රමාණ ගියාට එයා ගිහිලා තියෙන වෙනස් වේග වලින් නිසා ගත වෙච්ච කාලය කිනකට වෙනස්. කාලය කිනකට වෙනස්. දැන් අපි අහනවා මේ සම්පූර්ණ ගමනේ මධ්‍යක ප්‍රවේගය කීයදනේ? මධ්‍යක ප්‍රවේගය කීයද? දැන් මෙතන අර දුර කියන්නේ විස්ථාපනයේම විදියට දකින්න. දෙකේ වෙනසක් නැහැනේ සරල රේඛාවක හැරෙන්නේ නැතුව ගියාම. එතකොට මධ්‍යක ප්‍රවේගය. මොකද්ද මධ්‍යක ප්‍රවේගය කියන්නේ? විස්ථාපන වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදනවානේ. විස්ථාපන වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම ඒ කාලය තුල තියෙන මධ්‍යක ප්‍රවේගය ලැබෙනවායි කියලා අපි ඉගෙන ගත්ත ගිය සතියේ. දැන් බලන්න මේ ගානේ විස්ථාපන වෙනස කියන්නේ ළමයි 3id කියන එකනේ. දුරම තමයි මේ ගානේ හැටියට විස්ථාපනය 3id. මම එකපාර ලියන්න යන්නේ. මොකද මුළු කාලය? t1 දන්න t2 දන්න t3. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන කාලය ලියන්න පුළුවන් මේ කොටසේ අර වේගයේදී අපි කරන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට කාලය කියන්නේ මොකක්ද? දුර බෙදීම වේගය. ඉතින් මෙතන අර දුර වෙනකොට විස්ථාපනයේ බෙදීම වේගය වෙනකොට ප්‍රවේගය. ඒතර විස්ථාපනයේ ප්‍රවේගයෙන් බෙදපුවාමත් කාලය එන්නේ. විස්ථාපනයේ ප්‍රවේගයෙන් බෙදපුවාම මේ විස්ථාපනයේ හරස් ගුණිතය ප්‍රවේගය මෙතෙන්ට ගියාම කාලය මෙතෙන්ට එනවනේ. ඒතර කාලය සමානයි විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය. ඉතින් එමනම් මෙන්න මේ කොටසේ කාලය ළමයි තේරුම් ගන්න මට ලබාගත හැකි කලින් ගණන් වලදී වගේම මේ විස්ථාපනය ප්‍රවේගයෙන් බෙදලා d බෙදීම v1 d බෙදීම v1 තේ විදිහටම t2 ලියන්න පුළුවන් d බෙදීම v2 t3 ලියන්න පුළුවන් d බෙදීම v3 එතකොට අපිට d අකුර කැපිලා යනවා d එළියට ගත්තා කියලා හිතන්න. එතකොට d කැපිලා ගියා. මෙතන එකයට v1 එකයට v2 එකයට v3 දැන් භාග සංඛ්‍යා සුළු කිරීමක් තියෙන්නේ නේ. එතකොට 3 බෙදීම මේකේ පොදු හරය වෙන්නේ v1 v2 v3 ගුණිතය. දැන් බලන්න මෙතෙන්ට මොනවද දෙන්නේ? v1 v2 v3. එතකොට මේකෙන් බෙදෙනවා. එතකොට ඉතුරු වෙන්නේ v2 v3. ඒක වැඩි වෙනවා එකෙන්. නිකන් මේ භාග සංඛ්‍යා සුළු කිරීම මේ උසස් පෙළ භෞතික විද්‍යාව නෙමෙයි. මෙතන d අකුර කැපිලා ගිහලා එකනේ තියෙන ළමයිනේ. එතකොට මේකෙන් බෙදුනහම v2 v3 ඉතුරු වෙන්නේ වැඩි වෙන්නේ එකෙන්. එහෙනම් මෙතෙන්ට එන්නේ v2 v3 ධන ඒ විදිහටම මේක v2 ගෙන් බෙදුනහම ඉතුරු වෙන්නේ v1 v3. එකෙන් වැඩි වුනහම v1 v3. ධන මේක v3 වලින් බෙදුනහම v1 v2 ඉතුරු වෙන්නේ එකෙන් වැඩි වුනහම
v1 v2. ඉතින් මේක උඩට එනවා. එන අවසාන උත්තරේ වෙන්නේ මොකක්ද බලන්න. 3යි v1 v2 v3 ඒක නිකන් පැටර්න් එකකට වගේ ලියවිලා තියෙන්නේ. බෙදීම v1 v2 ඕන පිළිවෙලකට ලියන්න v1 v2 v2 v3 v3 v1 මෙන්න අවසාන පිළිතුර. එකොළොස්වෙනි ගැටලුව බලන්න. එකොළොස්වෙනි ගැටලුවේ මොකක්ද කියලා තියෙන කියලා. සරල රේඛාවක ගමන් ගන්නා වස්තුවක් සිය ගමනේ දුරින් පළමු අඩ 3 ms ශ්‍රේණියක වේගෙන් ගමන් කරයි. ඉතිරි අඩක දුර සමාන කාල ප්‍රාන්තර දෙකකදී 4.5 හා 7.5 වේග වලින්ද ගමන් කරයි. සම්පූර්ණ ගමන තුල මධ්‍යක වේගය සොයන්න. right. දැන් මේක පොඩ්ඩක් පටලවල තියෙන්නේ. ගැටලුවේ කියනවා සරල රේඛාවක ගමන් ගන්නා වස්තුවක් සිය ගමනේ දුරින් පළමු අඩ. එයාගේ සම්පූර්ණ ගමනේ දුරින් පළවෙනි භාගය. එන අපිට සිද්ධ වෙනවා මේ සම්පූර්ණ ගමන දුර හැටියට කොටස් දෙකකට බෙදා ගන්න. දුර හැටියට කොටස් දෙකකට බෙදා ගන්න. දැන් මේ කොටස අපි හිතමු d කියලා දුර. මේ කොටසත් එතකොට d. right. දැන් මේ පළවෙනි ඒ දුරෙන් පළවෙනි භාගයේ ගාන කියන හැටියට මෙයා යනවා 3ක වේගයෙන්. මේක මෙයා යනවා 3ක වේගයෙන්. ඒතර ඒ සඳහා යට ගත වෙච්ච කාලය මම ගන්නම් t කියලා. කාලය t. ඊළඟට ඉතුරු භාගේ මෙයා යනවා සමාන කාල ප්‍රාන්තර දෙකකින්. සමාන කාල ප්‍රාන්තර දෙකකින්. ඒ කියන්නේ මේක දැන් මම බෙදන්න ඕනේ කොටස් දෙකකට කාලය අනුව. එතකොට මම මේ එක කොටසකට ගතවන කාලය t dash කියලා ගන්නවා. ළමයින්ට කැමැති සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කොටස කාලය t dash, මේ කොටසෙත් කාලය t dash. එතකොට මොන වේග වලින්ද මෙයා මේ කොටස් දෙක යන්නේ? එක කොටසක් එයා යනවා ගාන කියන හැටියට 4.5ක වේගයෙන්, අනිත් කොටස එයා යනවා ගාන කියන විදිහට 7.5ක වේගයෙන්. එතකොට මේ සමාන කාල තුල එයා වෙනස් වේග දෙකකින් චලනය වුණා. එතකොට ළමයි දන්නවා එයා ගමන් කරලා තියෙන දුර ප්‍රමාණ දෙක වෙනස්නේ. දැන් මේ කොටසට අදාළ දුර ප්‍රමාණය මම d1 කියලා ගත්තොත්, මේ කොටසට අදාළ දුර ප්‍රමාණය මම d2 කියලා ගත්තොත්, ළමයි දන්නවා d1 d2 කියන දුර ප්‍රමාණ දෙකේ එකතුව මේ d ට සමානයිනේ. මෙතන තියෙන d1 සහ මෙතන තියෙන d2 කියන දුර ප්‍රමාණ දෙකේ එකතුව මේ d ට සමානයි. right. දැන් ඔය තොරතුරු ටික තමයි ගානේ දීලා තියෙන්නේ. අයි බලන්න. සම්පූර්ණ ගමන එයා දුර හැටියට කොටස් දෙකකට බෙදා ගන්නවා. පළවෙනි භාගේ එයා යනවා 3ක වේගෙන්. ඒකට ගත වෙච්ච කාලය මම t කියලා හිතුවා. ඊළඟ භාගේ ආපහු එයා බෙදා ගන්නවා කාලය අනුව සමාන කොටස් දෙකකට. එතකොට එක කොටසක් එයා 4.5ක වේගෙන් යනවා. ඊළඟ කොටස එයා 7.5ක වේගෙන් යනවා. එතකොට එකම කාලය වෙනස් වේග වලින් ගිය නිසා එයා ගිහිලා තියෙන වෙනස් දුර ප්‍රමාණ දෙකක්. ඒ දුර ප්‍රමාණ දෙක මම d1 d2 කියලා ගත්තා. එතකොට දරුවෝ දන්නවා මේ d1 d2 දෙකේ එකතුව d ට සමානයි. දැන් මොකක්ද අහන්නේ? මේ සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගයනේ. එකපාර ලියමු. දැන් ගිය සතියේ ඔයගලන්ට ගණන් හදන්න කියලා දෙනකොට මම අර වෙනම මේ එක එක කොටස් වලට ලිව්වා. දැන් මම කෙටියෙන් ලියන්න හදන්නේ. සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගය. මධ්‍යක වේගය. එතකොට මධ්‍යක වේගය ගන්න කොහොමද? මුළු දුර මුළු කාලයෙන් බෙදන්න ඕනේ. දැන් බලන්න මුළු දුර කියන්නේ මොකක්ද? 2id නේ. මුළු දුර කියන්නේ 2id. මම දාගත්ත සංකේත වලින් dd මුළු දුර 2id. මොකද මුළු කාලය බලන්න මම දාගෙන තියෙන සංකේත අනුව මෙතන t මෙතන t dash t dash. ඒ කියන්නේ 2t dash. එහෙනම් t ධන 2t dash. t ධන 2t dash. right. දැන් මම ඊළඟට මේක සුළු කරගන්නකොට ළමයි මේ t සහ t dash කියන දෙකම d අනුසාරයෙන් මම ලියාගත්තොත්, t සහ t dash කියන දෙකම d අනුසාරයෙන් ලියාගත්තොත් ඔයගොල්ලෝ දන්නවා d අකුර කැපිලා ගිහිල්ලා මට උත්තරයට යන්න පුළුවන්. එහෙනම් මගේ ඉලක්කය තමයි මේ t සහ t dash කියන දෙකම d අනුසාරයෙන් ලියනවා. මේ බලන්න. t කියන එක නම් මට ලේසියෙන්ම ලියන්න පුළුවන්. ළමයි කාලය කියන්නේ මොකක්ද? කාලය කියන්නේ දුර බෙදීම වේගයනේ. කාලය කියන්නේ දුර බෙදීම වේගය. එතකොට බලන්න මේ කොටසේ දුර කොච්චරද? d. කොච්චරද වේගය? 3යි. ඔන්න මම t කියන එක එකපාර ලියනවා. දුර d වේගය 3යි. ධන 2යි. දැන් ඊළඟ ප්‍රශ්නේ t dash. t dash. හැබැයි මම t dash වල ලියන්න උත්සාහ කරන්නේ කවුරු අනුසාරයෙන්ද? දැන් මට d ව අයින් කරගන්න පුළුවන්. දැන් මෙයාව මම d ඇසුරින් ලිව්වනේ.
ළමයි මෙයාවත් මම t dash කියන එකත් d අනුසාරයෙන් ලියාගත්තොත් මට d dash d වයින් කරන්න පුළුවන්. එතකොට මම t dash කියන එක d අනුසාරයෙන් ලියන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරන්න ඕනේ. මෙන්න බලන්න මේ කොටසේ මෙයා ගිහිලා තියෙනවා d1 දුරක්. කොච්චර වේගෙන්ද ගියේ? 4.5ක වේගෙන් ගියේ. කොච්චර කාලයක්ද ගියේ? t dash. right. මේ බලන්න. වේගය 4.5යි. මම මේ කොටස ගැන හිතලා ලියන්නේ. වේගය 4.5යි. වේගය කියන්නේ ඒ කොටසේ දුර බෙදීම ඒ කොටසට ගත වෙච්ච කාලය. d1 යට t dash. මේ කොටස බලන්න. වේගය 7.5යි. d කියන්නේ නැත්නම් දුර කියන්නේ d2 ගත වෙච්ච කාලය t dash. ළමයි ඔයගලට මතක් වෙන්න ඕනි මේ d1 d2 දෙක එකතු කළොත් කාටද සමාන? d ට සමානයි. මම ඒ කාරණේ පාවිච්චි කරන්න හදන්නේ මේ. මෙතනින් මම d1 ව උක්ත කරනවා. හරස් ගුණිතය කවුද d1 කියන්නේ? 4.5යි t dash. මම මෙතනින් d2 ව උක්ත කරනවා. කවුද d2 කියන්නේ? 7.5යි t dash. right. දැන් මේ දෙක එකතු කරන්න. මේ දෙක එකතු කරන්න. d1 ධන d2. කවුද d1 ධන d2 කියන්නේ? d. 4.5යි t dash සහ 7.5යි t dash එකතු කරපුවම මොකක්ද? 12යි t dash. දැන් ඔන්න ළමයින්ට පෙනුම ඇති t dash කියන එක මට ලියන්න පුළුවන් d බෙදීම 12. t dash කියන එක මට ලියන්න පුළුවන් d බෙදීම 12. මේ හදාගත්ත කොටස මං ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. මට මෙතන t dash කියන එකනේ ළමයි d අනුසාරයෙන් ලියන්න ඕනි කරලා තිබුණේ. මම එහෙම ලියාගත්තා. right. t dash වලට ආදේශ කරමු d බෙදීම 12. දැන් උත්තරය ඇවිල්ලා තියෙන්නේ. d අකුර කැපිලා යනවා. මෙතන දෙවරක් 1යි මෙතන 6යි. 6න් 1යි 3න් 1යි 3 මං කෙටියෙන් ගන්න හදන්නේ. මෙතන 6න් 1යි 2.12 සුළු කළා 6න් 1යි මෙතන 3න් 1යි. එතකොට 3න් 1යි කියන්නේ 6න් 2යි. එතකොට 6න් 2යි 6න් 1යි. සෙරම 6න් 3යි 6න් 3යි කියන්නේ භාගයයි. එතකොට 2 d අකුර කැපිලා ගිහිලා 2 භාගයෙන් බෙදුවාම උත්තරේ 4යි. මෙන්න සම්පූර්ණ ගමනේ මාධ්‍යක වේගය 4 ms ඍණ 1. සම්පූර්ණ ගමනේ මාධ්‍යක වේගය 4 ms ඍණ 1. right. ඊළඟට බලන්න ගිය සතිය ගණන් වල 12 වෙනි ගැටලුව. ඒකේ කියනවා මෝටර රථයක පිහිටීම හා කාලය පිළිබඳ සටහනක් පහත දැක්වේ. මෙන්න මේ වගේ පොඩි වගුවක් ළමයින්ට දීලා තියෙනවා. මෝටර රථයක පිහිටීම සහ කාලය පිළිබඳ සටහනක්. දැන් බලන්න කාලය දීලා තියෙන තත්පර වලින් පිහිටීම පිළිබඳ අගයක් ඒගොල්ලෝ x කියලා දීලා තියෙනවා මීටර වලින්. ළමයි අපි පහසුව සඳහා හිතමු මේ මෝටර රථය x අක්ෂය ඔස්සේ ගමන් කළා කියලා කණ්ඩාංක තලයේ. හැබැයි තේරුම් ගන්න දැන් මෙතන x කියන සංකේතය සඳහන් වෙච්ච පළියට එකෙන් අදහස් වෙන්නේ මේ x අක්ෂයක් ඔස්සේ ගියාය කියලා එහෙම ගන්න ඕනි කියලා. අපි ලේසියට එහෙම හිතමුනේ. එතකොට මේ x කණ්ඩාංකයක් මේ තියෙන කියලා හිතන්න. දැන් ඔන්න මේ වගේ දැන් මේ තියෙන x අක්ෂය කියලා හිතමු. එතකොට t සමානයි බිඳුවේදී කාලය මනින්න පටන් ගන්න මොහොතේදී x සමානයි බිඳුව කියන පිහිටීමේ මෙයා හිටියා. දැන් මේ මෙතන ඉඳලා තමයි අපි x කියන අගය මනින්නේ. මේ x අක්ෂය කියලා හිතන්න. ළමයි දැන් මේක හැටියට තත්පරයකට පස්සේ ඔන තත්පරයක් ගෙවිලා මේ වස්තුව එනවා මොටර රථේ එනවා 2.3 කියන පිහිටීමට x කියන අගය 2.3 කියන පිහිටීමට මීටර වලින් දීලා තියෙනවා. හොඳට බලන්න මේ ගැටලුවේ කොහෙවත් කියලා නැහැ මේ වස්තුව හරියටම සරල රේඛාවකම යනවා කියලා. මේක වැදගත් තේරුම් ගන්න. සරල ගැටලුවක් නමුත් මේක තේරුම් ගන්න. ගානේ කොහෙවත් කියලා නැහැ මෙයා සරල රේඛාවක යනවා කියලා. බලන්න ගානේ කියන්නේ මෝටර රථයක පිහිටීම හා කාලය පිළිබඳ සටහනක් පහත දැක්වේ. එච්චරයි ඒගොල්ලෝ කියන්නේ. දැන් එතකොට මේ තත්පරයක කාල සීමාව තුළ x සමානයි බිඳුව කියන පිහිටීම ඉඳලා x සමානයි මීටර 2.3 කියන පිහිටීමට මෙයා මේ වගේ පතයක් ඔස්සේ ගියා වෙන්නත් පුළුවන්. අපි දන්නේ ගානේ කියන්නේ යා සරල රේඛාවක ගියා කියලා. එතකොට ළමයි තේරුම් ගන්න අපි මෙතන ඉඳන් මෙතෙන්ට මෝටර රථයේ ගියේ මොන වගේ පාරකද කියලා දන්නේ නැහැ. හැබැයි අපිට ඒක වැඩකුත් නැහැ. හිතන්නේ ඇයි වැඩක් නැත්තේ? ළමයි මේ ගානේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේම අහලා තියෙන්නේ මොකක්ද? මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය. ප්‍රවේගය ගන්නකොට අපිට ඕනි මොකක්ද? විස්ථාපන වෙනස. ඔයාලා දන්නවා කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම මේ කාලය තුල තියෙන මධ්‍යක ප්‍රවේගය. අපිට ඕනි විස්ථාපන වෙනසනේ. ගමන් කරපු දුර නෙමෙයි. ඒතර දැන් එයා තත්පරයක කාල සීමාව තුළ මෙතන ඉඳලා මෙතෙන්ට ගිය ළමයි හිතන මේ වගේ මාර්ගයක කියලා. ඒතර අපි ප්‍රවේගය හොයනකොට අපිට ඕනි වෙන්නේ මේ මාර්ගයේ දිග නෙමෙයි, මේ දුර නෙමෙයි ඕනි. මෙන්න මේ සරල රේඛීය දිග. ඒකනේ විස්ථාපනය කියන්නේ නේ.
දැන් ඒක ගන්න පුළුවන් නේ ළමයි මේ x අගෙන් මේ x අගේ අඩු කළානේ. ඒතර ඔයගලන්ට පේනවා එහෙමනම් තත්පරයක කාල සීමාව තුළ මේ වස්තුවේ විස්ථාපනය සිද්ධ වෙලා තියෙන වෙනස මීටර් 2.3යි. ඒතර ගත වෙච්ච කාලය තත්පරයයි. එනම් පළවෙනි තත්පරය තුළ මධ්‍යක ප්‍රවේගය වෙන්නේ මෙයාගේ 2.3යි ms ඍණ 1. බලන්න දෙවෙනි කොටස යනවා අවසාන තත්පර 3ේදී මධ්‍යක ප්‍රවේගය. අවසාන තත්පර 3නේ. මේ තියෙන්නේ දැන් බලන්න මේ t සමානයි බිඳුව. ළමයි තත්පරයකට පස්සේ තමයි මේ පිහිටීමට මෙයා එන්නේ. එතකොට මෙන්න පළවෙනි තත්පරය ගෙවෙනවානේ. පළවෙනි තත්පරය ගෙවෙනවා මෙතන. ඒ පළවෙනි තත්පරය ගෙවුනහම එයා ඉන්න තැන තමයි මේ. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන් යනකොට දැන් ඔන්න දෙවෙනි තත්පරය ගෙවිලා. දෙවෙනි තත්පරය ගෙවිලා. මෙතෙන් ඉඳන් මෙතෙන් යනකොට තුන්වෙනි තත්පරය ගෙවිලා. මෙතෙන් ඉඳන් මෙතෙන්ට එනකොට හතරවෙනි තත්පරය ගෙවිලා. මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට පස්වෙනි තත්පරය ගෙවිලා. එතකොට බලන්න අවසාන තත්පර 3 කියලා කියන්නේ මෙන්න මේ තත්පර 3නේ. එතකොට ඒ තත්පර 3ේදී එයා සිද්ධ කරන විස්ථාපන වෙනස අපිට ඕනි. ළමයි තේරුම් ගන්න අවසාන තත්පර 3 කියන්නේ මේ t සමානයි 2 කියන අවස්ථාවේ ඉඳලා t සමානයි 5 කියන අවස්ථාව දක්වා. t සමානයි 2 ඉඳලා t සමානයි 5 දක්වා. මෙන්න අවසාන තත්පර 3. මෙතෙන්ට අහු වෙන තත්පර 3යි. එතකොට t සමානයි 2 දී x වලගේ කීයද? t සමානයි 2 දී x වලගේ 9.2. මේ ඊටාම සරල ගැටලුවක්. ඊළඟට t සමානයි තත්පර 5 දී x වලගේ කීයද? 57.5 නේ. 57.5. එතකොට මෙන්න මම මධ්‍යක ප්‍රවේගය ලියනවා අවසාන තත්පර 3ේදී. මධ්‍යක ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස බෙදීමකට වෙච්ච කාලය. විස්ථාපන වෙනස 57.5න් 9.2 අඩු කරන්න 3යි 48යි 48.3 ගත වෙච්ච කාලය තත්පර 3යි නේ. හරියටම 16.1යි. මෙන්න අවසාන තත්පර 3ේදී එයාගේ මධ්‍යක ප්‍රවේගය. ඒතරත් ළමයි තේරුම් ගන්න මෙයා මේ මොන විදිහට මේ මාර්ගය ඔස්සේ ගියාද කියලා අපි දන්නේ නැහැ. සරල රේඛාවකම ගියා වෙන්නත් පුළුවන්. මෙහෙම එක විදිහට මෙයා චලනය වුණා වෙන්නත් පුළුවන් නේ. ඒක අපිට වැඩක් නැහැ. මොකද ගානේ අහන්නේ ප්‍රවේගය පිළිබඳව නිසා. අපිට ඕනේ වෙන්නේ විස්ථාපනය. තුන්වෙනි කොටස යනවා සම්පූර්ණ ගමන තුල මධ්‍යක ප්‍රවේගය. සම්පූර්ණ ගමන තුලදී මධ්‍යක ප්‍රවේගය කියන්නේ දැන් මේ සටහනේ හැටියට සම්පූර්ණ ගමන තත්පර 5යි. එතකොට එයා ඒ තත්පර 5 තුලදී සම්පූර්ණයෙන්ම සිද්ධ කළ තියෙන විස්ථාපන වෙනස 57.5යි. එහෙනම් සම්පූර්ණ ගමන තුල මධ්‍යක ප්‍රවේගය තේරුම් ගන්න 57.5 බෙදීම ගත වෙච්ච කාලය තත්පර 5යි. ඒ කියන්නේ 11.5යි නේ. ms ඍණ 1. ඇවිල්ලා ගිය සතියේ ගණන් වල 12 වෙනි ගැටලුව. හරි. ඊළඟට බලන්න 13 වෙනි ගැටලුව. ගිය සතියේ ගෙදරට ගණන් වල අවසාන ගැටලුව. වස්තුවක පිහිටීම හා කාලය අතර ප්‍රස්ථාරයක් පහත දැක්වේ. ප්‍රස්ථාරයේ මේ අවශ්‍ය කොටස් ටික විතරක් දාලා මම දල හැඩය අඳින්නම් සම්පූර්ණ කණ්ඩායම තලෙම අඳින්නේ නැහැ. මේ පැත්තට x අගය මීටර වලින් මේ පැත්තට කාලය තත්පර වලින්. ප්‍රස්ථාරය හැටියට පළවෙනි තත්පර 2ේදී ළමයට පෙනුම ඇති මේ x වලගේ බිඳුවේ ඉඳලා 10 කියන ස්ථානය දක්වා මෙයා ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඊළඟ තත්පර 2 තුලදී x වලගේ 5 කියන පිහිටීම දක්වා යා තමන්ගේ පිහිටීම වෙනස් කරලා තියෙනවා. ඊළඟ තත්පර 2 තුලදී දැන් ගත වෙලා තියෙන සම්පූර්ණ කාලය තත්පර 4යි. මෙතරත් මේ හරියටම 5 කියන එක කණ්ඩායම තලයේ ඒගොල්ලෝ ලකුණු කළා නැහැ. නමුත් තමයි පේනවා ඒකේ ප්‍රස්ථාරය පැහැදිලිව පේනවා. මේ 4 සහ 6 අතර හරිමැද ස්ථානය තමයි මෙන්න මේ ලක්ෂ්‍යය හැටියට ඒගොල්ලෝ සලකලා තියෙන්නේ. ඒතර අපිට 5 කියලා ගන්න පුළුවන් නේ. ඊළඟ තත්පරයක කාල සීමාව තුළදී මෙයා චලනය වෙලා නැහැ මේ. මෙන්න මේ තත්පරය තුළදී අර x සමානයි 5 කියන පිහිටීමේ ඉඳලා තියෙන. ඒ කියන්නේ නතර වෙලා නිශ්චලව ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ තත්පර 2 තුලදී එයා ගිහිලා තියෙනවා x වලගේ ඍණ 5 කියන පිහිටීමට. x වලගේ ඍණ 5 කියන පිහිටීම මේකේ අර ඍණ 5 කියන එකත් හරියට මේ අගේ ලකුණු කළා නැහැ කණ්ඩායම තලයේ ඍණ 4 සහ ඍණ 6 අතර හරි මැද ස්ථානයේ හැටියට තමයි මේ ලක්ෂ්‍ය අපිට අඳුර ගන්න වෙන්නේ. මෙතන කාලය තත්පර 7යි. මෙතන 6යි. ඊට පස්සේ තත්පර 8ක් ගත වෙනකොට x වලගේ බිඳුව කියන පිහිටීමට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ළමයින්ට දීලා තියෙන්නේ.
මොනවද අපෙන් අහලා තියෙන්නේ? මේකෙත් කොටස් පහක් තියෙනවා. කොටස් පහේම ළමයිගෙන් අහන්නේ මාධ්‍යක ප්‍රවේගය. ඒතර අපිට ඕන වෙන්නේ විස්ථාපනයේ වෙච්ච වෙනසනේ. පළවෙනි කොටසේ අහනවා t සමානයි බිඳුවේ සිට t සමානයි තත්පර 2 දක්වා. මෙතන ඉඳලා t සමානයි බිඳුවේ ඉඳලා තත්පර 2 දක්වා. ඒතර යාගේ විස්ථාපනය බිඳුවේ ඉඳලා 10 දක්වා වැඩි වුණා. ධන 10 දක්වා වැඩි වුණා. එතකොට ප්‍රවේගය කියන්නේ මාධ්‍යක ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදපුවම ලැබෙන අගය. ඒතර විස්ථාපන වෙනස කියන්නේ 10යි. ගත වෙච්ච කාලයේ තත්පර 2 නිකන් හිතන් හදන්න පුළුවන් ගැටලුනේ. 5යි ms ඍණ 1. 2 t සමානයි බිඳුවේ සිට t සමානයි තත්පර 4 දක්වා. t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි 4 වෙනකොට බලන්න මෙයාගේ විස්ථාපනයේ සිද්ධ වෙලා තියෙන වෙනස මොකක්ද? මම කලින් ගැටලුවකදීත් විස්තර කරලා ළමයින්ට මතක ඇති මේ. ඇතර මේකේ මෙන්න මෙයා චලනය වෙලා තියෙන හැටි. මේකත් අපි අර ලේසියට උන x අක්ෂය කියලා ගමු. මෙන්න x සමානයි බිඳුව. ළමයි දැන් තත්පර දෙකකට පස්සේ මෙයා 10 කියන තැනට යනවා මේ පැත්තට. x සමානයි 10. ඊළඟ තත්පර දෙකේදී එයා එනවා 10 ඉඳලා 5ටනේ x වලාගේ. ඒ කියන්නේ හැරිලා ඇවිල්ලා. ඔහම ගිහිල්ලා මේ ටික හැරිලා ඇවිල්ලා. මීටර 10ක් ගිහිල්ලා මීටර 5ක් හැරිලා ඇවිල්ලා. දැන් එතකොට බලන්න එයාගේ විස්ථාපනය වෙන්නේ දැන් තත්පර නැත්නම් කාලය මනින්න පටන් ගන්නකොට එයා මෙතන හිටියා. තත්පර 4කට පස්සේ දැන් ඉන්නේ මෙතන. එතකොට එයා ගිහිල්ලා තියෙන මුළු දුර ප්‍රමාණය වෙන්නේ 10යි මෙතන තියෙනවා තව 5ක් 15යි. ළමයි අපෙන් ඇහුවනම් පළවෙනි තත්පර 4 තුලදී මෙයාගේ මධ්‍යක වේගය ඒකත් හිතන්න ගානේ අහලා නැහැ නමුත් හිතන්න මොකද පළවෙනි තත්පර 4 තුලදී යාගේ මධ්‍යක වේගය පළවෙනි තත්පර 4 තුලදී මධ්‍යක වේගය එයා කොච්චර දුරක් ගියාද මීටර 10ක් ගිහිල්ලා මීටර 5කයි හැරිලා ආවා මේ පාරෙමනේ මීටර 5ක් හැරිලා ආවා ඉතින් එතකොට එහෙමනම් එයාගේ ගිය මුළු දුර ප්‍රමාණය වෙන්නේ මීටර 15යි එතකොට මීටර 15 4ෙන් බෙදපුවාම එයාගේ මධ්‍යක වේගය ලැබෙනවා නමුත් දැන් අහන්නේ පළවෙනි තත්පර 4 මධ්‍යක ප්‍රවේගය ප්‍රවේගය ගන්නකොට අපි බලන්නේ විස්ථාපන වෙනස. ඒතර විස්ථාපන වෙනස කියලා කියන්නේ මෙතනයි අතර තියෙන විස්ථාපන අගයන් දෙකේ වෙනසනේ. එහෙනම් විස්ථාපන වෙනස කියන්නේ 5යි. මේ ටික 5යි. මේ ටික. එසා ගානේ දෙවෙනි කොටසේ මධ්‍යක ප්‍රවේගය වෙන්නේ. ඒතර විස්ථාපන වෙනස 5යි. ගත වෙච්ච කාලයේ තත්පර 4යි. 1.25යි ms ඍණ 1. තුන්වෙනි කොටසේ අහනවා t සමානයි තත්පර 2 සිට t සමානයි තත්පර 4 දක්වා. මෙන්න මේ ටිකනේ. t සමානයි 2 ඉඳලා t සමානයි 4 දක්වා. පරිසම් වෙන්න. ඇයි මම පරිසම් වෙන්න කියලා කිව්වේ? ළමයි දැන් බලන්න ප්‍රවේගය ගන්න විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ. ඒතර විස්ථාපන වෙනස බලන්න මෙන්න මේ කාල සීමාව තුල. ඔයාලා දන්නා සාමාන්‍යයෙන් වෙනස කියන එක හරියටම අපි ගන්නව නම් පසුවගයෙන් පෙරාගයනේ අඩු කරන්නේ. ලකුණත් එක්ක ධනද ඍණද කියන ලකුණත් එක්ක ගන්න ඕන නම් අපි පසුවගයෙන් පෙරාගය අඩු කරන්නේ. ඒතර ළමයින්ට පේනවා ඇති මේ තත්පර 4 ගත වෙනකොට යාගේ විස්ථාපනාගය තියෙන්නේ 5. තත්පර 2 දී යාගේ විස්ථාපනාගය තිබුණේ කීයද? 10. ඒතර 5 ඍණ 10 බෙදීම ගත වෙච්ච කාලය තත්පර 2යි. එතකොට මෙතන 5 බෙදීම 2 ඍණ 2.5යි නේ. ඍණ 2.5යි. මම සමහර දරුවෝ ගෙදර වැඩ ගණන් හැටියට මේ ගාන හදපු සමහර දරුවෝ මෙන්න මේ ඍණ ලකුණ ගැන අවධානය යොමු නොකරන්න ඇති. නිකන් විශාලත්වයේ 2.5යි කියලා විතරක් ලියපු දරුවෝ ඇති. හැබැයි තේරුම් ගන්න හරියට ගන්නව නම් මෙතන මෙන්න මේ කොටසේ මධ්‍යක ප්‍රවේගයේ ඍණාගයක්. මොකද අපි පසු විස්ථාපනාගයෙන් පෙර විස්ථාපනාගය අඩු කරනකොට එතන ඍණාගයක් අපිට ලැබෙන්නේ. ඍණ 5 බෙදීම 2. ඍණ 2.5යි. ඊළඟ t සමානයි තත්පර 4 සිට t සමානයි තත්පර 7 දක්වා මධ්‍යක ප්‍රවේගය. t සමානයි 4 දී බලන්න යාගේ විස්ථාපනාගය කීයද තියෙන්නේ? 5. t සමානයි 7 දී විස්ථාපනාගය කීයට ගියාද? ඍණ 5ට ගියා. මම මෙතන ලියන්නම් 4 වෙනි කොටස යනවා මධ්‍යක ප්‍රවේගය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව විස්ථාපන වෙනස පසුවගේ වෙන්නේ තේරුම් ගන්න තත්පර 7කට පස්සේ විස්ථාපනාගය ඍණ 5යි ඍණ 5 අඩු කිරීම තත්පර 4 දී අහලා තියෙන t සමානයි 4 ඉඳලා t සමානයි 7 දක්වා t සමානයි 4 දී යාගේ විස්ථාපනාගය ධන 5යි. ඒතර ඍණ 5 අඩු කිරීම මේ අඩු කිරීම කියන අර නැත්නම් ඍණ ලකුණ කියන්නේ වෙනස බලනකොට ගහපු ඍණ ලකුණ. එතකොට ඍණ 5 අඩු කිරීම ධන 5නේ 5. බෙදීම ගත වෙච්ච කාලය වෙන්නේ තත්පර 4 ඉඳලා තත්පර 7ට තත්පර 3යි. එන මෙතන ඍණ 10 බෙදීම 3. ඒ කියන්නේ ඍණ 3.3. ඒ කියන්නේ ගානේ 4 වෙනි කොටසෙදිත් මධ්‍යක ප්‍රවේග අගය ඍණ වෙනවා කියන එක තේරුම් ගන්න. සමහර දරුවෝ මේ ලකුණ ගන්න නැතුව ඇති විශාලත්වය විතරක් දාලා ඇති. නමුත් හරියට ගත්තොත් ඍණ ලකුණක් උත්තරේට එනවා. පස්වෙනි කොටස
t සමානයි බිඳුවේ සිට t සමානයි තත්පර 8 දක්වා මධ්‍යක ප්‍රවේගය. t සමානයි බිඳුවේ ඉඳලා t සමානයි 8 දක්වා. ඒ කියන්නේ තමයි සම්පූර්ණ ගමනේනේ. ඒක නම් නිකම්ම පේනවා. මොකද්ද? මේ පටන් ගන්නකොටත් විස්ථාපනාගේ බිඳුවයි ඉවර වෙනකොටත් විස්ථාපනාගේ බිඳුවයි. මේ කාලාගේ ණයට විස්ථාපනයේ බිඳුවටම ඇවිල්ලානේ. විස්ථාපනයේ බිඳුවටම ඇවිල්ලා. එයා කලින් හිටපු තැනටම ඇවිල්ලා. ළමයිට පේනවා ඇති දැන් මේ හරිම සරල ගැටලුවක්. දැන් මේකේ මේ ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන චලිතය සැබෑ ලෝකයට ගත්තොත් කොහොමද මෙයා චලනය වෙලා තියෙන්නේ? මෙන්න x සමානයි බිඳුව කියන තැන කියලා හිතන්න. තත්පර දෙකකදී එයා යනවා මීටර් 10ක් ඈතට. ඊළඟ තත්පර දෙකේදී ආයි මීටර් 5ක් එනවා. ඊළඟ තත්පරයේදී ඔය මීටර් 5 කියන මෙන්න මෙතන ස්ථානය නතර වෙලා ඉන්න තත්පරයක්. ඊළඟට මේ බලන්න 5 ඉඳලා 6 ගාවට එනකොට විස්ථාපනයේ බිඳුව වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ තත්පරය තුලදී මේ පැත්තට ඇවිල්ලා මේ විස්ථාපනය x වලගේ බිඳුව වන පිහිටීමට එනවා. ඒ කියන්නේ පටන් ගත්ත තැනට එනවා. ඊළඟ තත්පරයේදී එයා යනවා මේ පැත්තට 5ක් නේ. මේ පැත්තට තව මීටර 5ක් යනවා. ආපහු අවසාන තත්පරයේදී එයා නැවත හැරිලා එනවා මුලින් තීච්ච පිහිටීමටම. මුලින්ම 10ක් ගියා 5ක් හැරිලා ආවා. ඒ ඇවිල්ලා එතන තත්පරයක් නතර වෙලා හිටියා. ඊළඟට මීටර් 10ක් මේ පැත්තට ගියා. එතන 5ක් යනකොට මුලින් හිටපු තැන පාස් කළා. ඊළඟ 5 ගිහිල්ලා මෙතෙන්ට ගියා. අන්තිම තත්පරයේදී එයා මෙතන ඉඳලා මෙතෙන්ට ආවා. ඒක නිසා මේ ඊටම සරල චලිතයක් තියෙන්නේ. ගානේ අවසාන කොටස අහලා තියෙන ළමයින්ගෙන් t සමානයි බිඳුව ඉඳලා t සමානයි තත්පර 8 වෙන අවස්ථාව වෙනකොට සම්පූර්ණ ගමනේ මධ්‍යක ප්‍රවේගය ඔයගලන්ට පේනවා සම්පූර්ණ ගමනේ මධ්‍යක ප්‍රවේගය වෙන්නේ බිඳුවයි. මොකද මෙතන ඉඳන් මෙතෙන්ට ආවහම නැවත යා විස්ථාපනය මුලින් බිඳුව තීච්ච තැනටම ඇවිල්ලා තියෙනවා. ඒක නිසා විස්ථාපන වෙනස බිඳුවයි. විස්ථාපන වෙනස බිඳුවයි. ඒක නිසා තත්පර 8 තුලදී මධ්‍යක ප්‍රවේගය බිඳුව වෙනවා. හරි. එවනම් අද දවසේ අපි පළවෙනි මාතෘකාවට එමු. ලියන හැමෝම අද දවසේ පළවෙනි මාතෘකාව උත්තරණ චලිත සමීකරණ. උත්තරණ චලිත සමීකරණ. ගිය සතියේ ළමයින්ට මම උපදෙස් දුන්නා සාමාන්‍ය පන්ති කාමරයේදී වැඩ කෙරුණා වගේ මේ වීඩියෝ පාඩම් මාලාව තුලදීත් වැඩ නොකරුණොත් ඔයගලට 2022 විභාගය වෙනුවෙන් නිශ්චිත වැඩ කොටසක් ඉවර කරගන්න බැරි වෙයි. කාලය වේගයෙන් ගෙවිලා යනවා. අපිට මාස 3කට ආසන්න කාලයක් අහිමි වෙලා තියෙනවා. ඒ කාලයත් අල්ලගෙන අපි වැඩ කරන්න ඕනි මේ වීඩියෝ පාඩම් මාලාව හරහා. ඒක නිසා මේක මේ සෙල්ලමක් කියලා හිතන්න එපා. වගකීම් සහගත වැඩක්. ළමයට මම ගිය සතියේත් උපදෙස් දුන්නා. මේ පාඩමට සම්බන්ධ වෙනකොට සටහන් පොත ළඟ තියාගන්න. ටියුට් එක පුළුවන් නම් මුද්‍රිත පිටපතක් අරගෙන පිටපත ළඟ තියාගන්න. ඒ තියාගෙන තමයි ඔයගොල්ලෝ පාඩමත් එක්ක සම්බන්ධ විය යුත්තේ. එහෙම නැත්නම් නිකන් මේ වීඩියෝ එක නැරඹීමෙන් නම් ඔයගලන්ට ෆිසික්ස් පුළුවන් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මම දන්න සෑහෙන දරුවෝ පිරිසක් අවංකව මේ වැඩේ මං කියන විදිහට කරනවා. නමුත් මට අවශ්‍යයි හැම දරුවෙක්ම ඒ නියමාකාරයට මේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න. ඒක නිසා සටහන් පොත්වල සටහන් ලියලා අපි පන්තියේ විදිහටම වැඩ කරගෙන යමු. තර අද අපේ මාතෘකාව මුල්ම මාතෘකාව උත්තරණ චලිත සමීකරණ. අපි උත්තරණ චලිත සමීකරණ කියලා කියන්නේ දැන් මේ උත්තරණ නැත්නම් රේඛීය චලිතය කියන කොටසනේ අපි ඉන්නේ. ඒ රේඛීය චලිතයේ දෙන වස්තුන්ගේ චලිතය පිළිබඳ විවිධ දේවල් විවිධ ගැටලු විසඳන්න අපිට උදව් කරගන්න පුළුවන් සමීකරණ කීපයක් තමයි මේ උත්තරණ චලිත සමීකරණ කියලා හඳුන්වන්නේ. මුලින්ම අපි මේ සමීකරණ ගොඩනැගෙන හැටි බලමු. මෙතනදී අපි සංකේත කීපයක් හඳුන්වලා දෙනවා. සංකේත කීපයක් හඳුන්වලා දෙනවා. මොනවද මේ සංකේත? දැන් මේ වගේ පතයක තමයි මේ වස්තුව චලනය වෙන්නේ කියලා. මෙතනදී තමයි අපි කාලය මනින්න පටන් ගන්න කියලා හිතන්න. ඔන්න t සමානයි බිඳුවයි. ඒ t සමානයි බිඳුව කියන මොහොතේදී වස්තුවට තියෙන ප්‍රවේගය u කියන සංකේතයෙන් පෙන්නමු. මෙයාට තමයි ගොඩක් දෙනෙක් ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ. හැබැයි වඩා නිවැරදිව මෙයාව අපි හඳුන්වන්න ඕනි ළමයි ආරම්භක මොහොතේ ප්‍රවේගය කියලා. මේ කාරණේ හරි වැදගත්. ඕගොල්ලෝ දන්නවා මේ වෙද්දී කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවම මොකක්ද අපිට ලැබෙන්නේ? නිකම්ම ප්‍රවේගය නෙමෙයිනේ. මොකද ලැබෙන්නේ? ඒ කාලය තුල තියෙන මධ්‍යක ප්‍රවේගය.
ළමයි මේ අපි u කියන සංකේතය මගින් නිරූපණය කරන කෙනා මධ්‍යක ප්‍රවේගයක් එහෙම නෙමෙයි. මතකනේ අපි ගිය සතියේ ඉගෙන ගත්ත ওই මධ්‍යක ප්‍රවේගය වගේම අර යම්කිසි මොහොතක් ගැන මොහොතක ප්‍රවේගය කියන සංකල්පෙනේ. ළමයි මෙයා මොහොතක ප්‍රවේගයක්. එසා මෙයාව නිවැරදිව හඳුන්වන්න ඕනි ආරම්භක මොහොතේ ප්‍රවේගය. දැන් බලන්න මෙතෙන්ට එනකොට අපි හිතමු t කියන කාලයක් ගත වෙලා. දැන් මේ වෙලාවේ මේ මොහොතේ තියෙන ප්‍රවේගය අපි v කියන සංකේතයෙන් තමයි සාමාන්‍යයෙන් පෙන්눔 කරන්නේ. මෙයාට අපි කියනවා ගොඩක් දෙනෙක් කියන්නේ අවසාන ප්‍රවේගය කියලා. හැබැයි වඩා නිවැරදි නම මොකක්ද? අවසාන මොහොතේ ප්‍රවේගය. අපි දැකලා තියෙනවා සමහර දරුවෝ ගණන් හදනකොට පටලව ගන්නවා විස්ථාපන වෙනස කාලයෙන් බෙදපුවාම ලැබෙන මධ්‍යක ප්‍රවේගයේ මෙන්න ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. ඒ සංකේතය සමානයි නේ. සංකේතය සමාන නිසා සමහර දරුවෝ හිතනවා මේ අදහස් සමානයි කියලා. නෑ. කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම ලැබෙන්නේ ඒ කාලය තුල තියෙන මධ්‍යක ප්‍රවේගය. නමුත් මෙතන මේ v කියන සංකේතය දැම්මේ මධ්‍යක ප්‍රවේගයක් නියෝජනය කරන්න නෙමෙයි. කාටද මේ සංකේතය පාවිච්චි කරන්නේ? මොහොතක ප්‍රවේගයක් සඳහා. මොන මොහොතේද? අවසාන මොහොතේ. ඒ නිසා ළමයි මේ දේවල් හරියට කියන්න පුරුදු වෙන්න. හරියට හඳුන්වන්න පුරුදු වෙන්න. කවුද මේ u කියන්නේ? ආරම්භක මොහොතේ ප්‍රවේගය. කවුද මෙතන v කියන්නේ? අවසාන මොහොතේ ප්‍රවේගය. ඒතර ගණන් හදනකොට ඔයගලන්ට කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් හොයන්න බෑ. විස්ථාපන වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම ලැබෙන්නේ ඒ කාල සීමාවේ තියෙන මධ්‍යක ප්‍රවේගයක්. නමුත් මේ දෙන්න මධ්‍යක ප්‍රවේග නෙවෙයි. මේගොල්ලෝ නියෝජනය කරන්නේ මොහොතක ප්‍රවේගය කියන එකයි. ඒක හොඳට මතක තියාගන්න. හරි වැදගත්. ඊළඟට දැන් මේ විදිහට වස්තුව තමන්ගේ ප්‍රවේගය වෙනස් කරගත්තා. අපි හිතමු මෙයා A කියන ත්වරණයකින් ගමන් කළාය කියලා. ත්වරණය A. ළමයි සාමාන්‍යයෙන් මේ රූප සටහන අඳිනකොටත් සම්ප්‍රදායක් තියෙනවා. ප්‍රවේග නිරූපණය කරන්න අපි එක ඊතලයක් යොදා ගන්නවා. ත්වරණය නිරූපණය කරන්න ඊතල දෙකක් යොදා ගන්නවා. ඒක සම්ප්‍රදායක් මිසක් නීතියක් නෙමෙයි. හැබැයි සාමාන්‍යයෙන් පොත්පත්වලත් මේ සංකේත තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට තව වැදගත් කාරණයක්. මෙතනදී විස්ථාපනය S සමානයි බිඳුවයි. ඒ කිව්වේ ළමයි මම මේ කාලය මනින්න පටන් ගන්න මොහොතේදී වස්තුවේ විස්ථාපනයත් බිඳුවයි කියලා හිතුවා. ඒ කියන්නේ මම මෙතන ඉඳන්ම තමයි විස්ථාපනය මනින්න යන්නේ. දැන් බලන්න t සමානයි බිඳුවේදී s බිඳුවයි t කාලයක් ගත වුණාට පස්සේ මෙයා s කියන විස්ථාපනයක් සිද්ධ කරලා තියෙනවා. මේ සමානලමට මේ t සමානයි t s සමානයි s කියලා ලියනකොට පැටලිලා. ළමයි මේ පැත්තේ මේ වම් පැත්තේ t අකුර නියෝජනය කරන්නේ කාලය කියන සංකේතේ. එහි වටිනාකම තමයි දකුණු පැත්තේ තියෙන සංකේතය නියෝජනය කරන්නේ. දැන් t සමානයි මෙහෙම ලියනවා. දැන් මොකද මේකේ තේරුම? කාලය තත්පර 10ක් කියන එකනේ. ඒ වගේ s සමානයි 5 මීටර. විස්ථාපනය මීටර 5යි. එතකොට දැන් මෙතන s සමානයි s කියන එකේ තේරුම මොකක්ද? විස්ථාපනය s ප්‍රමාණයක්. t සමානයි t කියන එකේ තේරුම කාලය t ප්‍රමාණයක් ගත වෙච්ච මොහොත. නැත්නම් කාලය t ප්‍රමාණයක් ගත වෙලා. එතකොට මට කියන්න අවශ්‍ය කාරණය මෙන්න මේකයි. ළමයින්ට පේනවා ඇති මම මේ විදිහට සංකේත පාවිච්චි කළොත් මෙතනදී විස්ථාපනයේ බිඳුවයි මෙතනදී විස්ථාපනයේ s කියලා පාවිච්චි කළොත් බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට එතකොට විස්ථාපනයේ සිද්ධ වන වෙනස මොකක්ද කියලා. මෙතන ඉඳන් මෙතෙන්ට විස්ථාපනයේ සිද්ධ වන වෙනස කියන්නේ s නේ. s තනි සංකේතයක්. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විස්ථාපන වෙනස පෙන්වන්න තනි සංකේතයක් අපි පාවිච්චි කරනවා. ළමයි මේ අපි දැන් හදන සමීකරණවලදී එහෙම තනි සංකේතයක් දැන් විස්ථාපන වෙනස නියෝජනය කරන්න තනි සංකේතයක් යොදාගත්තාම අපිට ලේසි. දැන් කෙනෙකුට ඕනනම් මෙහෙමත් කරත හැකියි. මෙතන ඉඳලා විස්ථාපනය මනින් නැතුව කෙනෙක් තීරණය කරනවා මම විස්ථාපනය මනිනවා මෙතන ඉඳලා. මෙතන ඉඳන් මම විස්ථාපනය මනිනවා. ඔයා ගමන පටන් ගන්න ඔතනින් නමුත් මම විස්ථාපනය මනින්නේ මෙතන ඉඳලා. මම s සමානයි බිඳුවයි කියලා සලකන්නේ මෙතන. දැන් සමහර දරුවෝ දන්නේ නැහැ මෙය කරන්න පුළුවන්ද බැයිද කියලා. නෑ මේකේ කිසිම විද්‍යාත්මක ප්‍රශ්නයක් නෑ. මෙතනදිම විස්ථාපනයේ බිඳුවයි කියලා ගන්න ඕනි කියලා නීතියක් නෑ ළමයි. කාට හරි පුළුවන් මෙතනදි විස්ථාපනයේ බිඳුවයි කියලා ගන්න. දැන් කෙනෙක් මෙතනදි විස්ථාපනයේ බිඳුවයි කියලා ගත්තොත් එහෙනම් දැන් මෙතෙන්ට එනකොට මෙන්න මේ ප්‍රමාණයේ විස්ථාපනයක් සිද්ධ වෙලානේ නේ. ඔන්න බලන්න ඒක ලියන හැටි. s සමානයි s1. ඔන්න s1 කියලා විස්ථාපනයක් සිද්ධ වෙලා මේ ටික.
ඊළඟට දැන් මෙතෙන්ට එනකොට විස්ථාපනය S සමාන S2. මෙතන ඉඳන් මෙතෙන්ට S1, මෙතන ඉඳලා මෙතෙන්ටම S2. දැන් ළමයි මේ t කියන කාලය තුල විස්ථාපනයේ සිද්ධ වෙච්ච වෙනස කොච්චරද කියලා අහුවොත් තනි සංකේතයකින් ඒක පෙන්වන්න බෑනේ නේ. මොකද t කියන කාලය තුල සිද්ධ වෙච්ච විස්ථාපන වෙනස ඔයගොල්ලෝ කියන්නේ S2 රින S1. ඕන්නම් කෙනෙකුට එහෙම සංකේත දාගන්න පුළුවන්. හැබැයි මේ සමීකරණ හදනකොට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා විස්ථාපන වෙනස සංකේත දෙකකින් නොලියා තනි සංකේතයකින් ලියන්න. එහෙම තනි සංකේතයකින් විස්ථාපන වෙනස නිරූපණය කරන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා මෙතන ඉඳලා විස්ථාපනය මනින්න. ඕකයි වෙලා තියෙන්නේ. මම ඊටාම සරල කරුණු පවා ටිකක් වැඩිපුර විස්තර කරන්නේ සමහර ළමයි මේ සම්බන්ධ සමීකරණ ඉගෙනගෙන අමාරු ගණන් උනත් හදන්න පුළුවන්කම තිබුණට මේ මූලික දේවල් සමීකරණ ගොඩනැගිච්ච විදිහ ඒ සමීකරණ ඇතුලේ ගැවසෙන පදවල සැබෑ තේරුම මේව ගැන නිර්වුල් අවබෝධයක් සහිතව නෙමෙයි ඔහේ ගණන් හදාගෙන යන්නේ. යාන්ත්‍රිකව අර ගුරුවරු හදන නිසා ඒව පිටපත් කරගෙන නැත්නම් ඒව අනුකරණය කරලා ගණන් හදනවා මිසක් මූලික කරුණු හරියට තේරුම් අරගෙන නැති දරුවෝ ඉන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න ඕනම තැනක ඉඳලා විස්ථාපනය මනින්න පුළුවන්. හැබැයි සමීකරණ හදනකොට අපි පාවිච්චි කරන්නේ ඒ කාල සීමාව තුලදී විස්ථාපනය සිද්ධ වෙච්ච වෙනස. ඒතර ඒ කාල සීමාව තුලදී විස්ථාපනය සිද්ධ වෙච්ච වෙනස තනි සංකේතයකට ගන්න නම් අපිට සිද්ධ වෙනවා විස්ථාපනයේ මේ වගේ තැනක ඉඳලා මනින්න නැතුව අර t සමානයි බිඳුවේදී වස්තුව ගමන පටන් ගන්න තැන ඉඳලම විස්ථාපනයත් මනින්න. ඒකයි මෙතනදී මේ සංකේත ක්‍රමයෙන් අපි අදහස් කරන්නේ. s සමානයි බිඳුවයි මෙතන එනකොට s සමානයි s. එහෙනම් දැන් පැහැදිලි t කියන කාලය තුල වස්තුවේ සිද්ධ වෙච්ච විස්ථාපන වෙනස s. right. දැන් ළමයින්ට පේනවා ඇති. ඔන්න මම සංකේත පහක් මේ රූප සටහන තුලදී ඔයගලන්ට හඳුන්වලා දීලා තියෙනවා. මොනවාද බලන්න සංකේත පහ? U V A T S. කවුද U කියන්නේ? ආරම්භක නිකම්ම ආරම්භක ප්‍රවේගය නෙමෙයි. මොකද්ද? ආරම්භක මොහොතේ ප්‍රවේගය. කවුද V කියන්නේ? අවසාන මොහොතේ ප්‍රවේගය. මොකද A කියන්නේ? ත්වරණය. T කියන්නේ ගත වෙච්ච කාලය. S කියන්නේ T කාලය තුල සිදු වූ විස්ථාපන වෙනස නැත්නම් විස්ථාපනය. නිකම්ම විස්ථාපනය කියන්නේ නැතුව අර T කියන කාලය තුල සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි S කියන සංකේතයෙන් අපි අදහස් කරන්නේ කියන එක තේරුම් ගන්න. right. ටක් ගාලා මේ වගේ රූප සටහනක් අඳ ගන්න හැමෝම රූපේ විතරක්. මාතෘකාව උත්තරණ චලිත සමීකරණ. අපි රූප සටහන අසල ළමයි මේ සංකේත ටික හඳුන්වලා දෙමු. රූප සටහන අසල සංකේත ටික හඳුන්වලා දෙමු. right. U ඉරකැලක් ගහලා යන්න ආරම්භක මොහොතේ ප්‍රවේගය. U කියන්නේ ආරම්භක මොහොතේ ප්‍රවේගය. V අවසාන මොහොතේ ප්‍රවේගය. අවසාන මොහොතේ ප්‍රවේගය. සිම්පල් A ත්වරණය. T ගත වූ කාලය. T ගත වූ කාලය. S T කාලය තුල සිදු කළ විස්ථාපනය. T කාලය තුල සිදු කළ විස්ථාපනය. right. දබලා ගන්න. ළමයි අපි දන්නවා ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය හෙවත් ප්‍රවේග වෙනස බෙදීම ගත වෙච්ච කාලයනේ නේ. දැන් මේ සරල ප්‍රතිඵලයට මෙන්න මෙතනින් අපි තොරතුරු ගෙනල්ලා ආදේශ කරමු. T කියන කාලය තුල මොකක්ද බලන්න ප්‍රවේග සිද්ධ වෙච්ච වෙනස? U වල තීච්ච ප්‍රවේගය V දක්වා වෙනස් වුණා. එන ප්‍රවේග වෙනස මොකද්ද? V ඍණ U. හා කල්පනාවෙන් වැඩ කරන දරුවෙක් නම් මගෙන් අහන්න ඕනි මේවා දෛශික නේද? ඔය නිකන් අඩු කරලා ගන්න එක හරියද? දිශාව ගැන හිතන්න ඕනේ නැද්ද? ඇත්තටම හිතන්න ඕනි. ළමයි
ද ගොඩක් දෙනෙක් කරන්නේ ඔය දිශාව පිළිබඳ කාරණය මෙතනදී වැඩිය ඉස්මතු කරන්න යන්නේ නැතුව මේවා සරල මට්ටමින් ළමයින්ට සමීකරණ ටික හඳුන්වලා දීලා ඔන්න ගණන් හදනකොට දිශාව පිළිබඳ කාරණය අවධාරණය කරනවා. ඒක වැරද්දක් නෑ. හැබැයි මේ සමීකරණ ගොඩ නැගෙනකොටම පොඩ්ඩක් ඕගොල්ලෝ කල්පනාවෙන් බලන්න මේවා දිශාවත් එක්ක බද්ධ වෙච්ච සමීකරණ. දැන් නිකන් හිතන්නකෝ අවසාන ප්‍රවේගය අපි මෙහෙම ගත්තා කියලා ළමයි. මොකක් හරි මෙතන තීටා කෝණයක් තිබුණා කියලා හිතන්න. ළමයිට මතකද ගිය සතියේ අභ්‍යාසවල අපි හදපු එක ගැටලුවක තිබුණා මට මතක හැටියට 9 වෙනි ගාන වෙන්න ඕනේ මතක හැටියට. මෙන්න මෙහෙම අර AB යාකරන රේඛාව ඔස්සේ ත්වරණය සහ AB යාකරන රේඛාවට ලම්බක දිශාව ඔස්සේ ත්වරණය කියලා ගානක්. ඒ ගානේ කොටස් 3ක් එහෙම අපි හැදුවානේ. මතකද එතනදී අපි දැන් මෙන්න මෙහෙම ප්‍රවේග තියෙන අවස්ථාවවලදී දැන් ආරම්භක ප්‍රවේගය මෙහෙම තියෙනවා අවසාන ප්‍රවේගය මෙහෙම තියෙනවා. එතකොට මොකද්ද අපි කළේ? AB යාකරන රේඛාව ඔස්සේ තියෙන ත්වරණය ගැන කතා කරනකොට අපි මේ ප්‍රවේග විභේදනය කළා AB රේඛාව ඔස්සේ ප්‍රවේග දාගත්තා. AB රේඛාවට ලම්බක දිශාව ඔස්සේ තියෙන ත්වරණ ගැන කතා කරනකොට මේ ප්‍රවේග විභේදනය කළා AB රේඛාවට ලම්බක දිශාව ඔස්සේ තියෙන ප්‍රවේග පදනම් කරගෙන තමයි අපි ත්වරණය හෙව්වේ. ත්වරණය හෙව්වේ. ළමයි ඒ සියලුම දේවල් මේ සමීකරණ වලට අදාළයි. හැබැයි මුලදී අපි මේ විදිහට සියල්ල පටලන්නේ නැතුව සරල මට්ටමින් මේ සමීකරණ තේරුම් අරගෙන පස්සේ මේවැ සංකීර්ණ දේවල් ගැන කතා කරපුවාම ඕගොල්ලන්ට ඒක පහසුවක්. ඒක නිසා දැන් හිතන්නකෝ මේ වගේ අපි ප්‍රවේග දාගත්තා කියලා. එහෙමනම් ඇත්තටම දැන් මම මේ රේඛාව ඔස්සේ තියෙන ත්වරණය ගැන නම් සමීකරණ ලියන්න හදන්නේ මම අවසාන මොහොතේ ප්‍රවේගය හැටියට පාවිච්චි කරන්න ඕනි මේ v කියන ප්‍රවේගයේ මෙහාට තියෙන සංරචකය. මතකනේ දෛශික විභේදනයේනේ මොකද මෙහාට තියෙන සංරචකය? v කොනේ තියෙන පැත්තට cos ද sin ද? cos v cos θ. එහෙනම් v cos θ පදනම් කරගෙන තමයි මම මේ සම්බන්ධ සමීකරණයක් නිර්මාණය කළ යුත්තේ. ඉතින් අපි අර ඒ මට්ටමට යන්නේ නැතුව මේක සරලව මෙහෙම ලකුණු කරනවා. v. ඒක ළමයි ආරම්භක මොහොතේ ප්‍රවේගයයි අවසාන මොහොතේ ප්‍රවේගයයි ත්වරණයයි ඔය සේරම අර එකම රේඛාවේ එකම දිශාවකට තියනවා කියලා සලකලා අපි සමීකරණ ගොඩනගාගෙන යනවා. පස්සේ ගණන් හදනකොට අපි බලමු මොනවාද අපි මේ දෛශික සම්බන්ධයෙන් නැත්නම් ඒ දිශාව සම්බන්ධයෙන් එහෙම සැලකිල්ල යොමු කරන්න ඕනි කරුණු කියලා. right. දැන් එහෙනම් බලන්න මේ සරල රූප සටහනේ හැටියට ළමයි කොහොමද ප්‍රවේග වෙනස ලියන්නේ? කොහොමද ප්‍රවේග වෙනස ලියන්නේ? කෙලින්ම පසු ප්‍රවේග දෛශිකයෙන් පෙර ප්‍රවේග දෛශිකයෙන් මට නිකම්ම v ඍණ u කියලා අඩු කරන්න පුළුවන්. මොකද මේ සංරචක කඩන්න දෙයක් නැහැනේ. එකම රේඛාවනේ දෙන්නම ඉන්නේනේ. right. එහෙනම් ප්‍රවේග වෙනස මොකක්ද? v ඍණ u. ගත වෙච්ච කාලය t නේ t. රූපේ බලන්න t. ත්වරණය මොකක්ද? a. ත්වරණය a. දැන් මෙතන ළමයින්ට පේනවා ඇති හරස් ගුණ කළොත් at ඍණ u කියන පදේ එහා පැත්තට ගියම ධන u වෙනවා. මම එකපාර ලියන්නම්. මෙන්න පළවෙනි සමීකරණය අපිට ලැබෙන v සමානයි u ධන at. මේක සම්මත සමීකරණයක් විභාගෙදී ඔයගලන්ට කෙලින්ම මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. නැවත නැවත ඔප්පු කර කර ඉන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ගණන් හදනකොට මේ සමීකරණය ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. right. ළමයි අපි සංකේත ටික හඳුන්වලා දුන්නා. ඊට පස්සේ හැමෝම මේ විදිහට පළවෙනි සමීකරණය ගොඩනගන්න. ත්වරණය සමානයි වේගෙන් කරමු. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම ගත වෙච්ච කාලය. ප්‍රවේග වෙනස v ඍණ u ගත වෙච්ච කාලය t ත්වරණය a. හරස් ගුණ කළා v වුක්ත කළොත් මේ සමීකරණය අපිට ලැබෙනවා. v සමානයි u ධන at. v සමානයි u ධන at. right. දැන් බලමු ඊළඟ සමීකරණය ගොඩනගා ගන්න හැටි. ඊළඟ සමීකරණය ගොඩනගා ගන්න හැටි බලමු. හරි. ලියන්න එපා ඉස්සෙල්ලා අහගන්න තේරුම් ගන්න. ළමයි දැන් මම ඇහුවොත් මේ රූප සටහනේ තියෙන S ව මම T ගෙන් බෙදුවොත් මොකක්ද මට ලැබෙන්නේ කියලා. මම දන්නා සමහර දරුවෝ අවිස්ථාපනයේ කාලේ ඉන්නේ බෙදුවේ. ඔය ලැබෙන්නේ ප්‍රවේගයනේ කියලා කියන්න ඉඩ තියෙනවා. හැබැයි ගිය සතියේ මම උගන්වපු දේවල් හරියට පරිහරණය කරන දරුවෙක් නම් මොකද එයාගේ උත්තරේ?
කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදුවොත් මොකද ලැබෙන්නේ? ඒ කාලය තුල තියෙන මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය. එහෙනම් මෙන්න මේ කොටසේ මධ්‍යක ප්‍රවේගය තමයි ඇත්තටම ওই විස්ථාපනයේ කාලයෙන් බෙදපුවම ලැබෙන්නේ ළමයිනේ. මධ්‍යක ප්‍රවේගය අපිට ලැබෙන්නේ. මධ්‍යක ප්‍රවේගය. දැන් මේක මං A කියන ප්‍රතිඵලය කියලා නම් කරන්නම්. මං ඇහුවොත් ළමයින්ගෙන් මධ්‍යක ප්‍රවේගය මේ චලිතේ මධ්‍යක ප්‍රවේගය සාමාන්‍ය ප්‍රවේගය ගන්න තව ක්‍රමයක් යෝජනා කරන්න කියලා. මම දන්නවා සමහර ළමයි ගාව උත්තරේ තියෙනවා. හැබැයි අපි හැමෝටම මේ උත්තරේට එන්න අවස්ථාවක් හදලා දෙමු. පොඩක් බලන්න දැන් මම මේ කියන කාරණේ මේක වෙනම තැනක සටහන් කරගත්තත් කමක් නැහැ. මොකද වටින කාරණයක්. 2 4 6 8 10 මම ඉලක්කම් 5ක් ගත්තා. මම ළමයින්ගෙන් අහනවා මේ ඉලක්කම් 5 මධ්‍යන්නේ කීයද? ඔයාලා දන්නවා මධ්‍යන්නේ ලබා ගැනීම සඳහා මේ ඉලක්කම් 5 එකතු කරලා 5ෙන් බෙදන්න ඕනේ නේ. මෙතන 6යි 4යි 10යි 8යි 2යි 10යි එතකොට 30යි නෙන්නේ නේ. එතකොට මධ්‍යන්නේ කීයද? 30 බෙදීම ඉලක්කම් ගන්න 5යි 6යි. ඊළඟට මම ළමයින්ට යෝජනා කරනවා මේ ආරම්භක සහ අවසාන ඉලක්කම් දෙකෙන් ඒ ඉලක්කම් දෙකේ මධ්‍යන්නේ සොයන්න. මේ දෙනගේ මධ්‍යන්නේ කීයද? මේ දෙනගේ මධ්‍යන්නේ එකතුව 12යි ඉලක්කම් 2යි මධ්‍යන්නේ 6යි. ඒ දෙනගේ මධ්‍යන්නේ 6යි. එතකොට දැන් ඔයගලන්ට පේනවා ඇති මේ සියලුම ඉලක්කම් සලකලා බලලා ලබාගත් මධ්‍යන්නයයි මේ ආරම්භක සහ අවසාන ඉලක්කම් දෙක විතරක් සලකලා ලබාගත් මධ්‍යන්නයයි සමාන වුණා. දැන් මම ඇහුවොත් එහෙම හැමතිස්සෙම ඕනම ඉලක්කම් රටාවක ඔය වැඩේ වෙනවද කියලා මම දන්නවා මෙතන ඉන්න හැම දරුවෙකුටම උත්තරයක් තියෙනවා. නෑ. හැමතිස්සෙම ඔක වෙන්නේ නෑ. මොකද වෙන්නේ නැත්තේ? සියලුම ඉලක්කම් සලකා බැලීමෙන් ලබා ගන්න මධ්‍යන්නේ සහ දෙකලවර ඉලක්කම් පමණක් සලකා බැලීමෙන් ලබා ගන්න මධ්‍යන්නේ හැමතිස්සෙම සමාන වෙන්නේ නැහැ. ළමයි දන්නවා මෙතනදී සමාන වීම සිද්ධ වුණේ මේ ඉලක්කම් ටික මොන ශ්‍රේණියක පිහිටලා තියෙන නිසාද? ඔව් සමාන්තර ශ්‍රේණියක පිහිටලා තියෙන නිසා. නිකන් හිතන්න මේ 4 වෙනුවට මම 5 ගත්තා කියලා. දැන් එකතුව 31 වෙනවා. මේක 6.2 වෙනවා. හැබැයි දෙකලවර අගයන්ගෙන් ගන්න මධ්‍යන්නේ තාමත් 6යි. එතකොට දෙකලවර අගයන්ගෙන් ගන්න මධ්‍යන්නයයි සියලු අගයන් වලින් ගන්න මධ්‍යන්නයයි ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. හැබැයි මම මේක 4 කළොත් සමාන්තර ශ්‍රේණියක පිහිටන විදිහට ඉලක්කම් ටික ලිව්වොත් ළමයින්ට තේරෙනවා සියලුම ඉලක්කම් සලකලා බලලා ලබා ගන්න මධ්‍යන්නේ සහ ආරම්භක අවසාන ඉලක්කම් දෙකෙන් විතරක් ලබා ගන්න මධ්‍යන්නේ නිතරම සමාන වෙනවා. මේ කාරණේ තේරුම් ගන්න මේක වැදගත්. දැන් ළමයි හිතන්න මේ මන් ලියලා තියෙන ඉලක්කම් ටික ප්‍රවේග කියලා. මේ තියෙන ප්‍රවේග. ද ප්‍රවේගය 2යි. t සමානයි බිඳුවේදී ප්‍රවේගය 2යි. t සමානයි බිඳුවේදී ප්‍රවේගය 2යි. තත්පරයකට පස්සේ ප්‍රවේගය 4යි. තව තත්පරයකට පස්සේ ප්‍රවේගය 6යි. තව තත්පරයකට පස්සේ ප්‍රවේගය 8යි. තව තත්පරයකට පස්සේ ප්‍රවේගය 10යි. මේ විදිහටයි මේ ප්‍රවේගය වැඩි වෙලා ගිහිලා තියෙන කියලා හිතන්න. දැන් මම ළමයෙක්ගෙන් අහුවොත් එහෙම මේ සම්පූර්ණ කොටසේ මධ්‍යක ප්‍රවේගය කියන්න ක්‍රමයක් යෝජනා කරන්න කියලා. මොකද මේ සම්පූර්ණ කොටසේ මධ්‍යක ප්‍රවේගය ගන්න තියෙන ලේසිම ක්‍රමය. මේ සේරම ප්‍රවේගය එකතු කළා බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ප්‍රවේග ටික වෙනස් වෙලා තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක අගයන් පිහිටන විදිහට නම් මට පුළුවන් ළමයි දෙකලවර ප්‍රවේග දෙක එකතු කළා දෙකෙන් බෙදලා නිවැරදි මධ්‍යක ප්‍රවේගය හොයන්න. තේරුම් ගන්න මම මේ කියන කාරණය ප්‍රවේගවලට සීමා වෙච්ච කතාවක් නෙමෙයි. මේක ඕනම රාශියක විචලනය සම්බන්ධයෙන් වැදගත්. ළමයි දැන් මේ වගේ කෙනෙක්ගේ අගය වෙනස් වෙනකොට අපි කියන්නේ එයාගේ අගය ඒකාකාරව වෙනස් වෙනවා. මෙතන නම් වැඩි වෙනවා. නැත්නම් රේඛීයව වැඩි වෙනවා. මේ බලන්න. මේ දේවල් තේරුම් ගැනීම වැදගත් ඔයගලන්ට. මේ අගයන් ටික අපි කියනවා ළමයි රේඛීයව වැඩි වෙනවා. ඒ නම ගැලපෙනවාය කියන එක ඔයගලන්ට පිළිගන්න පුළුවන් රේඛීයවනේ. මෙහෙම නෙමෙයි. මේ එන්න ඉක්මනට වැඩි වෙනවනේ. එහෙම නෙමෙයි. මේක රේඛීයව නිශ්චිත ප්‍රමාණ වලින් හැමතිස්සෙම වැඩි වෙන්නේ රේඛීයව වැඩි වෙනවා. දැන් මෙහෙම තිබුණොත් 2
4 ඊළඟට 7 ඊළඟට 11 දැන් මෙතන ગેප් එක 2යි මෙතන ગેප් එක 3යි මෙතන ગેප් එක 4යි ළමයිට වෙනවා ඒ ඇවිල්ලා මෙන්න මේ වගේ නේ ඉක්මනට වැඩි වෙනවා මෙතන එහෙම නෙමෙයි රේඛීයව වැඩි වෙනවා ඒතර හොඳට මතක තියාගන්න මින් ඉදිරියටත් වැදගත් වෙන කාරණයක් මේ කිව්වේ ලියාගත්තත් කමක් නැහැ මොකද කාරණය කිසියම් රාශියක විචලනය රේඛීයව සිදුවන්නේ නම් ඒ රාශිය මොකක්ද කියන එක අපිට වැදගත් නැහැ කිසියම් රාශියක විචලනය රේඛීයව සිදුවන්නේ නම් දෙකෙලවර අගයන් පමණක් සලකා බැලීමෙන් නිවැරදි මධ්‍යන්‍ය අගය සොයාගත හැකියි. සියලුම අගයන් සලකලා බලලා මධ්‍යන්‍ය ගන්න ඕනේ. විචලනය රේඛීය නම් දෙකෙලවර අගයන් වලින් විතරක් නිවැරදි මධ්‍යන්‍ය ලබා ගන්න පුළුවන්. තව ඉස්සරහටත් අපිට ඕනි වෙන ප්‍රතිඵලයක් මේක හොඳට ඔලුවට දා ගන්න හැම දරුවෙක්. තමන්ගේ වචන වලින් පොඩක් ඒක ලියන්නේ. කිසියම් රාශියක විචලනය රේඛීය නම් එහි දෙකෙලවර අගයන් පමණක් සලකා බැලීමෙන් නිවැරදි මධ්‍යන්‍ය සොයාගත හැකිය කියන එකයි මෙතනදී අපි ඉගෙන ගත්ත කාරණේ ළමයි. right. දැන් එන්න මෙතෙන්ට. අවධානය දෙන්න හැම දරුවෙක්ම මෙතෙන්ට එන්න. ළමයි u වල ඉඳලා v දක්වා ප්‍රවේගය වෙනස් වුණා. වැඩි වුණා කියමුකෝ. දැන් අපි දන්නවා ඔය ප්‍රවේග වැඩිවීම රේඛීයව සිද්ධ වුණොත් අර වගේ සමාන්තර ශ්‍රේණියක පිහිටන විදිහටනේ මේ ප්‍රවේග වැඩිවීම රේඛීයව සිද්ධ වුණොත් මට පුළුවන් නේද ළමයි මධ්‍යක ප්‍රවේගය කොහොමත් ලියන්නද කොහොමත් ලියන්න පුළුවන්ද ආරම්භක අවසානාගයන් දෙක එකතු කළා දෙකෙන් බෙදලා ගන්නත් පුළුවන් හැබැයි පොඩි ප්‍රශ්නයක් ළමයි මෙහෙම මධ්‍යක ප්‍රවේගය ලියන්න පුළුවන් වෙන්නේ u වල ඉඳලා v දක්වා ප්‍රවේගය කොහොම වැඩි වුණොත්ද රේඛීයව වැඩි වුණොත් කවුද ළමයි ප්‍රවේගය වැඩි වෙන එක පාලනය කරන කෙනා ත්වරණය මෙයා තමයි ප්‍රවේගය වැඩි වෙන පැටර්න් එක නැත්නම් රිද්ම් එකනේ ඒ රිද්මය පාලනය කරන්නේ එතකොට ඕගොල්ලොම හිතන්න මං කියන කලින් හිතන්න ත්වරණය කොහොම තියෙන්න ඕනිද ප්‍රවේගය රේඛීයව ලස්සනට පිළිවෙලකට වැඩි වෙන්න නම් මෙයා මොහොතින් මොහොත වෙනස් වෙන්න ඕනිද නැත්නම් මෙයා නියතව ඉන්න ඕනිද මෙයා බිඳුව වෙන්න ඕනිද මෙයා බිඳුව වුණොත් ප්‍රවේගය වැඩි වෙනවද නෑ ත්වරණයේ බිඳුව වුණොත් ඒ කියන්නේ ප්‍රවේගය නියතයි ප්‍රවේගය වෙනස් වෙන්නේ නෑ ප්‍රවේගය වැඩි වෙන්න නම් මෙයා ඉන්න ඕනි හැබැයි ප්‍රවේගය අර මං කියන රේඛීය විදිහට වැඩි වෙන්න නම් ළමයි දන්නවා මෙයා මොකද වෙන්න ඕනි නියත වෙන්න ඕනි. මෙයා තමයි ළමයි ප්‍රවේගය වැඩි වෙන රිද්ම් එක රිද්මය තීරණය කරන කෙනා. ඒතකොට මේ ප්‍රවේගය වැඩි වෙන රිද්ම් එක නියත වුණොත් තමයි ලස්සනට අර මං කියන විදිහට රේඛීයව ප්‍රවේගය වැඩි වෙන්නේ නේ. එහෙනම් මේ චලිතයේ මධ්‍යක ප්‍රවේගය මෙහෙම යෝධන වී බෙදීම දෙක කියලා ලියන්න මට අවසර ලැබෙන්නේ කවුරු නියතනම් විතරයිද ත්වරණය නියතනම් විතරයි. මෙයා මොහොතින් මොහොත වෙනස් වන අවස්ථාවකදී මට මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ කියන එක ළමයි තේරුම් ගන්න. ඒ නිසා මේ විදිහට මධ්‍යක ප්‍රවේගය ලියනවා නම් මට කොන්දේසියක් පනවන්න වෙනවා කවුරු නියතනම් කියලාද ත්වරණය නියතනම්. ඒ නියතනම්. right. ඒ නියතයි කියන කොන්දේසිය පනවලා මධ්‍යක ප්‍රවේගය මෙහෙම ලිව්වා කියලා හිතමුකෝ. දැන් බලන්නකෝ මධ්‍යක ප්‍රවේගය ක්‍රම කීයකට ලියවිලා තියෙනවද? දෙකකට. විස්ථාපනය කාලයෙන් බෙදපුවම ලැබෙන්නේත් මොකද්ද? මධ්‍යක ප්‍රවේගනේ. මේ තියෙන්නේත් මොකද්ද? මධ්‍යක ප්‍රවේගය. එහෙනම් මේ දෙක මොනා කරන්න පුළුවන්ද මට? සමාන කරන්න පුළුවන්. මෙන්න මං A සහ B සමාන කරනවා. S බෙදීම T සමානයි U ධන V බෙදීම 2. මෙතනින් මං S ව උක්ත කළොත් මට ලැබෙනවා හරස් ගුණ කරන්න U ධන V බෙදීම 2 වාරයක් T. මෙන්න ළමයි උත්තරණ චලිතය පිළිබඳ දෙවෙනි සම්මත සමීකරණය කටපාඩම් කරගත යුතුයි. ගණන් හදනකොට මේක කෙලින්ම පාවිච්චි කරන්න ඕගලන්ට නිදහස තියෙනවා. right. අපිට ගල සටහන හදමු. තේරුම් ගන්න ලියන්න. මධ්‍යක ප්‍රවේගය සමානයි S බෙදීම T. විස්ථාපනයේ කාලයෙන් බෙදුවම ලැබෙන්නේ මධ්‍යක ප්‍රවේගය. ඒක ඒ කියලා දාන්න.
ඊළඟට පොඩ්ඩක් මෙහෙම ලියලා පැහැදිලිව විස්තරය ලියලා අපි මධ්‍යක ප්‍රවේගයේ දෙවෙනි ක්‍රමයට ලියමු. මෙහෙම ලියන්න. ප්‍රවේග වැඩිවීම තේරුම් ගන්න ලියන්නමයි. ප්‍රවේග වැඩිවීම රේඛීයව සිදුවන්නේ නම් ප්‍රවේග වැඩිවීම රේඛීයව සිදුවන්නේ නම් එතන වරහන කරලා ලියන්න. එනම් ත්වරණය නියත නම් ත්වරණය නියත වුණොත් තමයි ප්‍රවේගයේ වැඩිවීම රේඛීයව සිද්ධ වෙන්නේ. වරහන් ඇතුලේ එනම් ත්වරණය නියත නම් වරහන් වහලා ආරම්භක හා අවසාන ප්‍රවේගවල ආරම්භක හා අවසාන ප්‍රවේගවල මධ්‍යන්‍ය ඇසුරින්ද ආරම්භක හා අවසාන ප්‍රවේගවල මධ්‍යන්‍ය ඇසුරින්ද මධ්‍යක ප්‍රවේගය ලැබේ. මධ්‍යක ප්‍රවේගය ලැබේ. හරි. එතකොට මේ විස්තරය තුළ ත්වරණය නියතයි කියන කතාව තියෙනවනේ. දැන් ඔලියර මෙහෙම. මධ්‍යක ප්‍රවේගය සමානයි u ධන v බෙදීම 2. ඒක අපි b කියලා ගමු. එතකොට මේ ab ප්‍රතිඵල දෙකෙන්ම ලියලා තියෙන එකම මධ්‍යක ප්‍රවේගනේ. දැන් බෝඩ් එක බලලා දෙයක් නෑ. ඒ දෙක සමාන කරලා s උක්ත කරලා සමීකරණයක් හදාගන්න. ඒ දෙන සමාන කරලා s උක්ත කරලා සමීකරණයක් හදාගන්න. right. S සමානයි u ධන v බෙදීම 2 වාරයක් t. දැන් මේ වෙනකොට අපි ගාව චලිත සමීකරණ දෙකක් තියෙනවා. ළමයි ඒ දැන් හදලා තියෙන සමීකරණ දෙක උදව් කරගෙන තව සමීකරණ කීපයක් අපිට හදන්න පුළුවන්. බලගන්න. මේවා කියලා දෙනකොට අහගන්න ඊළඟට බෝඩ් එක බලන්න නැතුව තනියෙන් හදන්න ඕනි. දැන් මොකද්ද පළවෙනි සමීකරණේ? v සමානයි u ධන at. මේක 1. දෙවෙනි සමීකරණේ s සමානයි u ධන v බෙදීම 2 වාරයක් t නේ. හරි. ඉක්මනට පාඩම් කරගන්න සමීකරණ. ළමයි මම පළවෙනි සමීකරණයෙන් v ව උක්ත කරලා දෙවෙනි එකට ආදේශ කරනවා. පළවෙනි එක ඇත්තටම v ව උක්ත කරන්න දෙයක් නැහැ. v උක්ත වෙලාමනේ සමීකරණ ලියවිලා තියෙන්නේ. right මේ බලන්න. එකෙන් v දෙකට ආදේශ කරනවා. ලොකුවට වැල් වට අරන් ලියන්න ඕනේ නැහැ. මෙහෙම ලිව්වහම ඇති. එකෙන් v දෙකට ආදේශ කරනවා. right s සමානයි u ධන v. කවුද v කියන්නේ? u ධන at. u ධන at. බෙදීම 2 වාරයක් t. ළමයි මේ උසස් පෙළ පන්තිය සුළු කිරීම ටිකක් වේගයෙන් පියවර අඩු ප්‍රමාණ වලින් කරමු. මම එකපාර ලියන්නම්. ඔන්න බලන්න. u ධන u 2u දෙකෙන් බෙදුණා u t කින් වැඩි වුණා ut. දැන් මේ u ගේ කතාව විවරනේ. තව කවුද ඉතුරු? at. දෙකෙන් බෙදිලා t කින් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? at වර්ග බෙදීම 2. ඒක ලියමු මෙහෙම භාගයයි at වර්ගේ. මෙන්න උත්තරණ චලිතය සම්බන්ධයෙන් අපි පාවිච්චි කරන තුන්වෙනි සම්මත සමීකරණය. right. තනින් හදන්නට අගල. පිටපත් කරන්න එපා තනියෙන් කරන්න. පළවෙනි එකෙන් v උක්ත කරලා දෙකට ආදේශ කරපුවාම නිකම්ම මේ සමීකරණය හැදෙනවා. right. ඊළඟ සමීකරණේ මම මෙතනම කරන්නම් බලන්න. ළමයි මම මේ කාලය t ව අයින් කළ සමීකරණයක් හදන්න හදන්නේ.
එතකොට ළමයිට පේනවා මට පුළුවන් පළවෙනි සමීකරණය t ව උක්ත කළා දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න නේ. එකෙන් t ව උක්ත කරන්න. හිතෙන් කරන්න. u ව දාන්න එහා පැත්තට. v ඍණ u. t ව උක්ත කරනකොට a වලින් බෙදෙනවා මේ පැත්තනේ. එන හරියද බලන්න. v ඍණ u බෙදීම a. දැන් ඕක ගෙනහිලා දෙකට ආදේශ කරමු. ඔච්චරයි. එකෙන් මන් t ව උක්ත කරලා දෙකට ආදේශ කරනවා. s සමානයි u ධන v බෙදීම 2 වාරයක් t. t කියන්නේ v ඍණ u බෙදීම a. අපි දන්නවනේ භාග සංඛ්‍යා සුළු කරනකොට මේ හරයන්ගේ සහ ලවයන්ගේ කපන්න පුළුවන් පද නොතිබුණොත් එතකොට ලවයන් වෙන වෙනම ගුණ කරනවා හරයන් වෙන වෙනම ගුණ කරනවානේ. මේකත් අපි එකපාර ලියමු. මේ තියෙන්නේ u ධන v නැත්නම් v ධන u. මේ තියෙන්නේ v ඍණ u. v ධන u සහ v ඍණ u. ඔන්න මතක් වෙන්න ඕනේ එක්තරා දෙයක්. මොකද මේ? මේ දෙන්න වැඩි කළොත් මොකද මේ? v ධන u v ඍණ u. වර්ග දෙකක අන්තරයේ සාධක. එන මොකද වර්ග දෙකේ අන්තරය? v වර්ගය ඍණ u වර්ගය මම එකපාර ලිව්වා. බෙදීම 2a. 2a. දැන් මෙතන හරස් ගුණිතයෙන් 2a ගන්න මෙතෙන්ට 2a s ඍණ u වර්ගය දාන්න එහා පැත්තට ධන u වර්ගනේ. v වර්ගය උක්ත කළ සමීකරණයක් ලියමු. v වර්ගය සමානයි u වර්ගය ධන 2as. මෙන්න ළමයි උත්තරණ චලිතය සම්බන්ධයෙන් අපිට ලැබෙන හතරවෙනි සම්මත සමීකරණය. හදන්නක් ගලා. බෝඩ් එක බලන්න නැතුව හදන්න. පළවෙනි සමීකරණයෙන් t උක්ත කළා දෙවෙනි සමීකරණයට ආදේශ කළා. හරිද? v වර්ගය සමානයි u වර්ගය ධන 2as. right. ළමයි දන්නවා අපි ගිය සතියේ පැහැදිලිව කිව්වා මේ එක දවසකට ඔයගලන්ට අදාළ පාඩම් කොටස් 3කට හෝ කොටස් 4කට කඩලා තමයි අපි ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. එවන අද යාන්ත්‍ර විද්‍යාවේ දෙවෙනි දවසේ පළවෙනි කොටසේ වැඩ අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟට ඔයගලන්ට පුළුවන් දෙවෙනි කොටසත් එක්ක සම්බන්ධ වෙන්න.